කියලා කියන්නේ මනුෂ්‍යාගමේ භෞතික ලෝකයක්, මනුෂ්‍යාගමේ අධ්‍යාත්මික ලෝකයක්. මේ දෙකම නිවරදිව ප්‍රතිඵලදායක ලෙස කළමනාකරණීය විය යුත්තේ කෙසේද කියන එක හරි අපූර්වට පැහැදිලි කරපු කෙනෙක්. අපේ ඇටමස් ලේනාරුවට කළමනාකරණය කාන්දු වෙන්නේ නැත්තම් මේ මොකටද මේ ලොකු පොත් ටික? සහ මේ පොත් ටික ආවේ කොහෙන්ද? සහ මේ පොත් ටික ආවේ ඇයි? මම දකින බොහෝ යුරෝපීය විශ්ලේෂකයන්ගේ පූර්ණ අවධානය, පූර්ණ විග්‍රහය යැපෙන්නේ, රැඳෙන්නේ මේ එක අර්ධයක් මත, එක අන්තයක් මත. ඒක තමයි මේ මොහොත වෙනකොට ලෝකේ අසරණ වෙලා තියෙන්නේ. මගේ කියවීම. ගණකාධිකරණයේදී ශේෂපත්‍රයේදී කරන බැලන්ස් කිරීම ජීවිතේදී නැහැ. දන්ත විදස්සකං කෝමාර හසිතං දත් විදහා කරන ලදරු හිනහාවක් වගේ බුද්ධ විශේෂ ළඟ මම දකින ඔය කල්පනාකරන නිර්වචනය. නැනසින් සරා බුදු ගුණ නව අරහාදී තෙරුවන් බෙලෙන් නිති ප්‍රඥා උදපාදී බුදා පිළිවෙත් පුරමු පවුලම පන්සලක් කරගනිමු. නැනසින් සරා බුදු ගුණ නව අරහාදී තෙරුවන් බෙලෙන් නිති ප්‍රඥා උදපාදී දවල්ටත් රැට වැඩිම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ තොපවයි. අයිබෝන් අසීම වැඩසටහන ඔබ වෙත රැගෙන එන්නේ සීමාවක් නැතුව කතා බහ කරන්න වේදිකාවක් නිර්මාණය කරන්න. සීමා ඉරේ ඉඳගෙන අපි කතා කරොත් අපිට අලුත් අදහස් හොයාගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි කොටු උණු සීමා මායිම් ඉරිවල පංගුකාරයෝ බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා සීමාවකින් තොරව අසීම වේදිකාවක් ගොඩනගාගෙන සාකච්ඡා කිරීමයි අසීම වැඩසටහනේ අරමුණ. මේ වැඩසටහනේ විශේෂත්වය තමයි මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ virtual MR තාක්ෂණය යොදාගෙන. virtual MR තාක්ෂණය භාවිතා කරමින් අපි මේ සිද්ධ කරන්නේ මේ මැදිරි පසුතලයේ නොමැති සම්පත්ධාරීන් දෙදෙනෙක් මේ මැදිරි පසුතලයට කැඳවාගෙන විත් සම්මුඛව සාකච්ඡා කිරීම ප්‍රේක්ෂකයාට කිසිදු අයුරකින් වින්දන බාධාවකින් තොරව මේ වැඩසටහන නැරඹීමේ අවස්ථාව අවකාශය උදා කර දීමයි අපේ අරමුණ බලාපොරොත්තුව. රටක් දියුණු වෙනකොට ආර්ථික සමාජීය සංස්කෘතික වශයෙන් දියුණුව අපේක්ෂා කරනවා වගේම මිනිසුන්ගේ සතුටු දර්ශකය පිළිබඳවත් සීමා නිර්ණයන් ලබා ගන්නට ලෝකයේ දැන් උනන්දු වෙලා තිබෙනවා. තිරසාර සංවර්ධනය කියලා මාතෘකාවක් ලෝකේ සාකච්ඡා වෙනවා. එහෙම මිනිස්සු සතුටින් ජීවත් වෙන රටක් නිර්මාණය කිරීමට ඔබටත් මටත් උවමනාව තිබෙනවා. ඒ උවමනාව ඔස්සේ ගමන් කරනකොට සුවපත් මිනිස්සු රටට අවශ්‍ය වෙනවා. මේ වැඩසටහන අසීම වැඩසටහන ඔබට POTV අංක 5 ඔස්සේ චරණ සජීව ලෙස අත්දැකීමක් වශයෙන් ඔබට ගෙනෙනවා වගේම Facebook සහ YouTube චරණ පිටු හරහා චරණ TV Facebook පිටුව චරණ TV YouTube අඩවිය ඔබට සජීව ලෙසින් මේ වැඩසටහන විකාශය කරනු ලබනවා. ඔබට පුළුවන් Facebook ඔස්සේ ඔබ සජීව ලෙසින් අපිත් එක්ක එකතු වෙනවා නම් කමෙන්ට් තීරුවට ගිහිල්ලා අද මාතෘකාවට ඔබට යම් අදහසක් පළ කරන්න අවශ්‍ය නම් ඔබට අදහස් පළ කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබ දැනගත යුතුයි අද මාතෘකාව. අද මාතෘකාව ඖෂධ රට ලෙඩ කරනවාද? දැන් ඖෂධ ඔබ මම පාවිච්චි කරනවා. දැන් රටේ සාමාන්‍යයෙන් අපි ඖෂධ වර්ග 750ක් විතර පාවිච්චි කරනවා. ඖෂධ 750ක් විතර එදිනෙදා පරිභෝජනය කරනවා. ඔබ මම අපි හැමෝම. ඉතින් ඒ නිසා මේ පුංචි දෛනික අවශ්‍යතාවයේ ඉඳලා මේක මහා පරිමාණ අවශ්‍යතාවයන් දක්වා කොහොම හරි ඖෂධ 750ක් පාවිච්චි වෙනවා. මේ ඖෂධ 750 අපට ලැබෙන්නේ 80%ක් පමණ ආනයනික ඖෂධ. අපේ රටේ එතකොට ඖෂධ හැදෙන්නේ නැද්ද? නෑ, ඖෂධ හැදෙනවා. 20%ක් විතර ඖෂධ අපේ රටේ
නිෂ්පාදනය වෙනවා. එය පෞද්ගලික මට්ටමින් සිදු කරන නිෂ්පාදන වෙන්න පුළුවන්. ඒ වගේම රාජ්‍යාංශයෙන් සිදු කරන නිෂ්පාදන වෙන්න පුළුවන්. එහෙමනම් ඇයි ඖෂධ පිළිබඳව අපි කතා බහක් ඇති කරන්නට ඕන? හොඳයි. ඒ සඳහා අපි දැන් යොමු වෙලා දත්ත කිහිපයක් නරඹයිමු. හොඳයි 2010 ඉඳලා අපි බැලුවොත් එහෙම 2010 ඉඳලා ඖෂධ මිලදී ගන්න අපි වියදම් කරපු වැය තමයි මේ ඔබට දර්ශනය වන්නේ. ඔබට පේනවා ක්‍රමිකව මේ මිල ගණන් ඉහළ යනවා. සමහර ලාවට foreign current exchange forex එහෙම නැත්නම් ඩොලරයේ අගය සාපේක්ෂව වෙනස් වීම නිසා මෙය සිදු වුණා කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. දැන් හැබැයි දැන් මේ මිල ඉහළ යාම තුල ඔබට පෙන්눔 කරනවා මේ සාමාන්‍යයෙන් දල වශයෙන් මේ ගණන් හදලා බැලුවොත් එහෙම අවුරුදු 10 ඇතුළත 100%150කින් විතර මිල ඉහළ ගිහිල්ලා තියෙනවා මිලදී ගැනීමේදී. එතකොට මේ 150% දක්වා මේ ඖෂධ මිල ඉහළ යන්නට හේතු වෙච්ච කාරණා මොනවද? ඊටාම ශීඝ්‍ර ලෙස මිල ඉහළ ගිහිල්ලා. ඒකට විවිධ හේතු තියෙන්නට පුළුවන්. 2019 නිකුත් වෙනවා විගණකාධිපති වාර්තාව. එහි තියෙනවා යම් යම් නිර්දේශයන් යම් යම් අදහස් මේ මිල ඉහළ යෑම සඳහා ඒට හේතු වෙච්ච කාරණා පිළිබඳව අපට සාකච්ඡාවකට අවශ්‍ය කරන වේදිකාවෙහිදී නිර්මාණය කළ දෙනවා. ඉතින් මේ පසුතලය උඩයි අපි උත්සාහ කරන්නේ අසීම ඔස්සේ ඖෂධ රට ලෙඩ කරනවාද කියන මාතෘකාව ඔස්සේ සාකච්ඡා කරන්න. ඒ සඳහා නිවැරදිව තොරතුරු අධ්‍යයනය කරමින් ඒ සඳහා තිබෙනා වූ ගැටලු ආදී වූ තොරතුරු සාකච්ඡාවට ගන්න පුළුවන් ප්‍රාමාණික විද්වතුන් දෙදෙනෙක් අපි virtual MR තාක්ෂණය ඔස්සේ මැදිරියට කැඳවාගෙන ඖෂධ පිළිබඳව ඖෂධ රට ලෙඩ කරනවාද කියන මාතෘකාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි සූදානම් වෙන්නේ ඔවුන් දෙදෙනා මේ මැදිරියට virtual MR තාක්ෂණය ඔස්සේ කැඳවාගෙන එන්නට. හොඳයි, එතකොටනේ මේ දවස්වල අපි මුහුණ දෙමින් තිබෙන කොරෝනා අර්බුදය නිසා මේ ඖෂධ ඒ වගේම ඖෂධ නිෂ්පාදනය දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම මේ ආදී උතරතුරු පිළිබඳව සාකච්ඡා වෙන නිසා අපිට හිතුණා මේ කැඳවුම් කරන්න සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පදනමේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයාත් ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය කමිටු සමාජික වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයාත් අපි දැන් virtual MR තාක්ෂණය ඔස්සේ මැදිරියට කැඳවාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි, මම මුලින්ම පිළිගන්නට කැමති සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පදනමේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයාව ආයුබෝවන් කියලා බොහොම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය කමිටු සමාජික වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයාවත් බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. හොඳයි. මම මුලින්ම ප්‍රශ්න කරන්නට එහෙම නැත්නම් අදහස් විමසන්නට මේ සංකතන සභාවේ හඬමතු කරන්නට ඔබට ආරාධනා කරන්නේ වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයාට. වෛද්‍යතුමනි, දැන් අපි සාමාන්‍යයෙන් ඖෂධ පිළිබඳව කතා කරනවානේ. එතකොට මේ දැන් අපිට ඖෂධ ලැබෙන ක්‍රමවේද අපි පුංචි අදහසක් හොයාගත්තා. දැන් තවත් ක්‍රමවේද තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඖෂධ ලැබෙන ක්‍රමවේද පිළිබඳව යම් අදහසකට අපි ගිහින් ඉමු. අපිට කොහොමද ඖෂධ ලැබෙන්නේ? ඔව්, පළමුවෙන්ම මම ස්තුති කරන්න ඕනේ චරණ ටීවී ආයතනයට අපිට මේ අවස්ථාව සලසා දුන්නට අදහස් ඉදිරිපත් කරන්න. ඖෂධ ලබා දෙන අපිට ඖෂධ ලැබෙන ක්‍රමය මොකක්ද කියලා පැහැදිලි කරන්න කලින් මම කැමති පොඩි ප්‍රවේශයක් ගන්න. අපි මොකද ඖෂධ කියන දේ අපේ රටේ කතා කරනකොට අපිට මූලිකවම වැදගත් වෙන කෙනෙක් තමයි මහාචාර්ය සේනක බිබිලේ කියන විද්වතාවන. ඉතින් එතුමාගේ ඖෂධ ප්‍රතිපත්තිය මත පිහිටලා තමයි මේ රටේ ඖෂධ සම්බන්ධ ප්‍රතිපත්තිය හදනවා කියලා දේශපාලඥයෝ විවිධ වෘත්තිකයෝ ඒ කාලට එන ඖෂධ සම්බන්ධ නිලධාරීන් හැමතැනම කතා කරන්නේ. එතකොට බොහෝ වෙලාවට මහාචාර්ය සේනක බිබිලේ විද්වතානන් චරිතයක් දිහට වේදිකාවල පට්ටගසන ආහාරයක් අපිට දකින්න ලැබෙනවා. නමුත් එතුමාගේ එම ප්‍රතිපත්තිය
නිසි වශයෙන් මේ රටේ භාවිතා කරන අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම පළමුව මහාචාර්ය සේනක පිපිලේ විද්‍යාතනන්ගේ ඖෂධ ප්‍රතිපත්ති මූලික කරුණු 5 හඳුන්වා දීලා එතනින් එහාට මම ප්‍රවේශය ලබා ගන්නවා. එතෙන්දී අපි ගත්තොත් කරුණු 5ක් වශයෙන් එතුමාගේ පළවෙනි ප්‍රතිපත්තිය තමයි අනවශ්‍ය බෙහෙත් ගෙන්වීම නතර කිරීම. ඖෂධ නාමයෙන් පමණක් ඖෂධ හැඳින්වීම. ලංකාව තුළ ඖෂධ ගෙන්වීම හා බෙදාහැරීම රජයේ ආයතනයක් මගින් සිද්ධ කිරීම. ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම සහ ඖෂධ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවාන් වල සහ රටේ මහ ජනතාවට දැන ගැනීමට සැලැස්වීම. මෙන්න මෙම කරුණු 5 ඇතුළත් ප්‍රතිපත්තියක් තමයි එතුමා 1971 වගේ කාලෙකදී මේ රටට ඉදිරිපත් කරේ. නමුත් මෙම ප්‍රතිපත්තිය මත පදනම් එතුමා රාජ්‍ය ඖෂධ නිෂ්කරණ සංස්ථාව ආරම්භ කර 1971. එතනින් මෙහාට මේ රටේ ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කියන දේ කවදාවත් හරියට සිදු වුණා කියලා අපිට කියන්න බෑ. එතකොට අපි ප්‍රවේශයේ මෙතනින් ගත්තම දේශපාලන වේදිකාවල මාතෘකාවක් වශයෙන් සේනක පිපිල මහතා ගැන අපි කතා කරද්දී එතනින් එහාට අපි බලමු කොහොමද මේ රටේ ඖෂධ ජනතාවට ලැබෙන්නේ කියන එක. එතෙන්දී මම කැමැති මුලින්ම මතු කරන්න මෙන්න මේ කාරණය. අපි ගත්තොත් මේ රටේ ඖෂධ සම්බන්ධව රාජ්‍ය ආයතන 3ක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. අනිත් එක තමයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව. අනිත් එක තමයි ඖෂධ අපි කියන MSD කියලා ඖෂධ බෙදා හැරීමේ ශාඛාව සෞඛ්‍ය අමාත්‍යාංශය MSD එක. එතකොට මෙම ආයතන 3 තමයි මේ රටේ ඖෂධ බෙදා හැරීම සහ නිෂ්පාදනය සම්බන්ධව රාජ්‍ය වශයෙන් මැදිහත් වෙන ආයතන 3 වෙන්නේ. එතකොට අපි ගත්තම සාමාන්‍යයෙන් මේ රටට අවශ්‍ය කරන ඖෂධ සම්බන්ධ විශේෂයෙන් රජයේ රෝහල් වලට අවශ්‍ය කරන ඖෂධ සම්බන්ධව අවශ්‍ය කරන ඇස්තමේන්තු ලබා දෙන්නේ මෙම ඖෂධ සබයේමේ අංශය නැත්නම් මෙඩිකල් සප්ලයිස් ඩිවිෂන් කියන ආයතනය. එතකොට මේකට අවශ්‍ය කරන තොරතුරු වාර්ෂිකව ප්‍රාදේශීය රෝහල් වලින් රජයේ රෝහල් වලින් එකතු කරගෙන මෙම තොරතුරු ඇණවුමක් වශයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ලබා දුන්නාන් පස්සේ ඔවුන් තමයි මේකට අවශ්‍ය කරන ප්‍රසම්පාදන කටයුතු සිද්ධ කරලා ඖෂධ මිලදී ගැනීම හෝ සපයා ගැනීම සිද්ධ කරන්නේ. ඉන්පසු එම ඖෂධ බෙදා හැරීමේ අංශ ලබා දුන්නාන් පස්සේ ඔවුන් තමයි රට පුරා ඖෂධ බෙදා හැරීම සිද්ධ කරන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් මේ රටේ ඖෂධ බෙදා හැරීම සහ සපයා ගැනීම සඳහා තියෙන ක්‍රියාවලිය. එතකොට මෙම ක්‍රියාවලිය ඇතුලේ සිදුවන අක්‍රමිකතා නිසා තමයි මේ රට බොහෝ දුරට ඖෂධ සම්බන්ධව ඇති වෙන ගැටලුවන්ට මුහුණ දෙ සිද්ධ වෙන්නේ. ඉතින් අපි එතනින් එහාට අරන් බැලුවොත් මෙම අක්‍රමිකතාව සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. මේ අක්‍රමිකතාව සිද්ධ වෙන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රාදේශීය රෝහල් වලින් සහ රජයේ රෝහල් වලින් නිසි පරිදි නිසි වේලාවට අවශ්‍ය කරන ඇස්තමේන්තු සෞඛ්‍ය බෙදාහැරීම දෙපාර්තමේන්තුවට ලබා නොදී. ඉන්පසු ඒ වගේම MSD එකෙන් ඒ අවශ්‍ය කරන තොරතුරු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නිසි වේලාවට ලබා නොදීම. ඒ වගේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රසම්පාදන කටයුතු නිසි වේලාවට පවත්වා නොගැනීම මේ හේතු මතත් මේ ඖෂධ රෝහලට ලබා දීම ප්‍රමාද වීමට හේතු වෙනවා. එතකොට අපි මෙතනින් එහාට මේක තවදුරටත් කතා කරනවා නම් මම හිතන්නේ මට වෙලාව දෙනවා. එහෙම නේද? ඔව් ඔබතුමාට අපිට තව වෙලාව ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔව්. මොකද මෙතන ඉහාට ප්‍රවේශයක් ගත්තොත් මට ටිකක් වැඩිපුර කතා කරන්න සිද්ධ වෙනවා. එහෙනම් වෛද්‍යතුමනි මේ මට බාධා කිරීමක් කරන්න අවසර දෙන්න. මට පුළුවන් ජයන්ත බණ්ඩාර මහත්මයා වෙතත් යොමු වෙලා ඊට පස්සේ අදහස් සඳහා අපිට යොමු වන්න. මම හිතනවා ජයන්ත බණ්ඩාර මහත්මයා අපිට සූදානම් අදහස් එකතු කරන්න. ඇත්තටම දැන් මම සාමාන්‍යයෙන් ප්‍රවේශ කතනයක් ලබා ගන්න උත්සාහ කරද්දී අපේ රුවන් ජයසූරිය වෛද්‍යතුමන් මේ ප්‍රශ්නයට ඍජුවම ගමන් කරපු නිසා මට හිතුණා මේ දැන් අනවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීම කියන ප්‍රශ්නයක් මතු කරා. විශේෂයෙන්ම මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පදනමේ ජාතික සංවිධායකවරයා විදියට මේ ඔබට මේ විශේෂයෙන් මේ ප්‍රතිපත්ති ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාව උදා කර ගැනීම වටිනවා කියලා හිතනවා. ඒකට අනවශ්‍ය ඖෂධ ඔය කියන විදිහට අපේ රටට ගෙන්නනවද?
බොහොමත් ස්තුතියි චරණ ටීවී ආයතනයට සහ කාර්යමණ්ඩලයට මේ අවස්ථාව අප සංවිධානයට ලබා දීම පිළිබඳව. මුලින්ම මම ඔබ නැගූ ප්‍රශ්නයට එන්න ඉස්සලා මම කැමතියි මේකට ප්‍රවේශයක් ගන්න. මේ අපි දන්නවා නූතන මානවයා ලෝකයේ අවුරුදු ලක්ෂ 2ක විතර පරිණාමික කාලයක් පසු කරලා තමයි අවිල්ලා තියෙන්නේ. එතකොට මේ කාලය තුල මේ ඖෂධ විවිධ අත්දැකීම් ඔස්සේ විවිධ ඖෂධ වර්ග මේ මිනිස්සු පාවිච්චි කරලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේ 15 වන සියවසේ කාර්මික විප්ලවයත් එක්කලා ලෝකේ නිෂ්පාදන වේගයෙන් ඉහළ යනවා. එතකොට වෛද්‍ය විද්‍යාවේ දියුණුව වෙන්න වැඩි වෙනවා. ඒත් එක්කලා ප්‍රතිජීවක ඖෂධ සොයාගෙන වගේ කාරණා හරහා නවීන වෛද්‍ය විද්‍යාව දැනට සියවසක් වැනි කාලයක් තුළ ඉතා ඉහළ මට්ටමකට දියුණු වෙලා තියෙනවා. ඒතකොට නවීන වෛද්‍ය විද්‍යාවේදී අපිට ඖෂධ උපකරණ අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට මේ ඖෂධ සහ උපකරණ ලෝකයේ වේගෙන් අවශ්‍යතාවන වේගෙන් නිෂ්පාදනය වෙමින් ගියා. ඒතකොට ඒ ඖෂධ සහ ඒ අදාළ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරේ ලෝකයේ දැවැන්ත සමාගම් විසින්. අදටත් ඒක එහෙම තමයි. ඒතකොට ලෝකයේ මේ සමාගම් ඔවුන් විශාල ඒකාධිකාරයක් දරනවා. එතකොට අපිට තියෙන ප්‍රශ්නය තමයි ඒ ලෝකයේ අපි දන්නා ලෝකයේ ඖෂධ හැමෝටම හොඳ සෞඛ්‍ය සේවාවක් ලැබෙන්න නම් ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉෂ්ට වෙන්න ඕනේ. සඳහා ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට ඖෂධ සහ උපකරණ ලැබෙන්න ඕනේ. ඒතකොට ලෝකයේ අපි දකින්න දේ තමයි අප්‍රිකාව, එතකොට මැද පෙරදිග කලාපය, දකුණු ආසියානු කලාපය වගේ රටවල් වල මේ ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ ජනතාවට නොලැබී යන තත්ත්වයක් තියෙනවා. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන අපේ රටෙත් මේ ප්‍රශ්නේ තියෙනවා. මේ වගේ කාලීන මාතෘකාවක් සම්බන්ධ සාකච්ඡා කිරීම පවා ඉතාම වැදගත්. මම ඉතාම අගයකට සලකනවා මේ ආයතනයට මේ මාතෘකාව සාකච්ඡා ගැනීම පිළිබඳව. එතකොට මම අර කියාගෙන ආවේ එතකොට ඖෂධ නිෂ්පාදන සමාගම්. එතකොට මේ සමාගම් අපි දන්නා ලෝකෙ කොහෙත් ඕනම සමාගම් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ලාභය. එතකොට ලාභය වැඩි කිරීම අරමුණු කරගෙන යනකොට අපේ ජනතාව ඒගොල්ලෝ බලන්නේ සමාගම් විශේෂයෙන්ම බලන්නේ එතකොට ලාභය බලනකොට එතකොට රජයක වගකීමක් තමයි ඒ රටේ ජනතාවගේ සෞඛ්‍ය සේවය නගා සිටීම, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කර ගැනීම. මොකද අපි දන්නවා ඕනෑම රටක නිෂ්පාදනය ඉහළ දය ගැනීම සඳහා ඔවුන් ජනතාව එහෙම නැත්නම් මානව ප්‍රාග්ධනය ඉහළ මට්ටමකින් පවත්වා ගන්න ඕනේ. ඒ සඳහා අධ්‍යාපනය ඉතාම වැදගත්. ඉතුරු කාරණා තමයි සෞඛ්‍ය. හොඳ මානව ප්‍රාග්ධනයක් තියෙනම් උගත් නිරෝගී ජනතාවක් රටක ඉන්න ඕනේ. ඒ නිසා තමයි මේ හොඳ සෞඛ්‍ය සේවාවක් අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා තමයි අපිට ඖෂධ සහ උපකරණ අවශ්‍ය වෙන්නේ. එතකොට මෙතන තියෙන ගැටලුව තමයි ඖෂධ සමාගම් නිතරම තමන්ගේ ලාභය වැඩි කරන්න ලෝකේ පුරාම උත්සාහ කරනවා. ලෝකයේ ඖෂධ නිෂ්පාදනය වැඩි කරමින් ඔවුන්ට වැඩි ලාභ ලැබෙන වැඩි දේවල් ලැබෙන ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් බෙදා හරින්න රෝගීන්ට ලබා දෙන්න උත්සාහ කරනවා. එතකොට රජයන්ට එතන ආණ්ඩුවලට සහ ජනතාවට සිද්ධ වෙනවා ඔවුන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගන්න. එතකොට මෙන්න මෙතන ගැටුමක් තියෙනවා. එතකොට මේ ගැටුම මේක අත්‍තරම කියනවා නම් අපේ රටේ සේනක පිළිවෙත්තුමා කියන්නේ අතර අපේ රටට විතරක් අයිති විද්වතෙක් නෙමෙයි. ඔහු දැවැන්තයෙක්. මොකද ලෝකේ පළවෙනි වතාවට ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කරනකොට ලෝකේ කොහොමද රටවල් ඖෂධ සමාගමකින් අනුදැන කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් හදපු ලෝකේ පළවෙනි විද්වතා තමයි සේනක බිවිලේ මහාචාර්යතුමා. අපි දන්නවා එතුමා තමයි ලංකාවේ පළවෙනි ඖෂධ වේද සම්බන්ධයේ මහාචාර්යවරයා. ඒතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළවෙනි පීඨාධිපතිවරයා. ඒතකොට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිර්මාතෘවරයා. ඒතකොට ලෝකේ පළවෙනි වතාවට තමයි රජය සම්බන්ධිත සමාගමක් රාජ්‍ය ඖෂධ සංස්ථාව විදිහට ඇති කරන්නේ. ඒ ආදර්ශ අරගෙන තමයි අද ලෝකේ ගොඩක් රටවල් වල රජයේ සම්බන්ධ ඖෂධ සමාගම් ඇති කරලා තියෙන, විශේෂයෙන් බංග්ලාදේශය වගේ රටවල්. අද උන් විශාල දියුණුවක් අත්පත් කරගෙන තිබෙනවා. ඒතර අපි දන්නවා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කියලා කාරණයක් තියෙනවා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ 1998 ලෝක සෞඛ්‍ය ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට ලංකාවෙත් ඒකේ කමිටුවක් හිටියා 50 දෙනෙක් ගියොත් ඒ කමිටුවේ එක ලංකාවේ මහාචාර්යවරයෙක් නියෝජනය කරනවා. සේනක විල්මැතිතුමාගේ අනුගාමිකයෙක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ සංකල්පය අපි ඉන්දියන් ඕන කෙනෙකුට ඉන්ටර්නෙට් එකේ අපි සර්ච් කරලා බැලුවත් ඒකට ලංකාව සහ චිලි රාජ්‍ය තමයි, චිලි සහ ලංකාව තමයි
නැෂනල් ඩ්‍රග් පොලිසි කියන එක නම සර්ච් කරත් එන්නේ. ඒතොර we are the pioneers. අපි තමයි ප්‍රමුඛ වෙන්නේ ඒ කියන්නේ ලංකාව සහ චිලිය. ඒතොර චිලිය හිටපු සැල්වදෝ අයන්ඩ් කියන වෛද්‍යවරයා එහි පාලකයා සහ ලංකාවේ හිටපු සේනක පිළිවෙත්තුමා තමයි ඔය ජාතික ඖෂධ ප්‍රතිපත්ති සංකල්පය ලෝකෙට ඉදිරිපත් කරේ. ඒ නිසා තමයි සේනක පිළිවෙත්තුමා දැවැන්තෙක් වෙන්නේ. ඒතොර ඔහු ඉදිරිපත් කරේ දැන් අපේ වෛද්‍යරුවන් මහත්තයා කිව්වා වගේ ලංකාවේ ඖෂධ මිලදී ගැනීම, ඖෂධ අමුද්‍රව්‍ය මිලදී ගැනීම, ඖෂධ නිෂ්පාදනය කිරීම, ඖෂධ බෙදා හැරීම, එතකොට ඖෂධ අලෙවි කිරීම සහ ඖෂධ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම, ජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෛද්‍යවරු දැනුවත් කිරීම, දැනුම ඉහළ නැංවීම තමයි මහාචාර්ය සේනක පිළිවෙත්තුමාගේ ඖෂධ ප්‍රතිපත්තියේ මූලික කාරණා වෙලා තියෙන්නේ. ඒ සඳහා තමයි ඔහු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ආරම්භ කරේ. ඒතකොට ඒකේ නිෂ්පාදන අංශයක් තියෙනවා, බෙදා හැරීම අංශයක් තියෙනවා, අලෙවි අංශයක් තියෙනවා, පිටරටින් ඖෂධ අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා, පිටරටින් ඖෂධ නිෂ්පාදිත අපේ රටේ නිෂ්පාදනය කරන හැකි අනෙකුත් ඖෂධ නිෂ්පාදනය නොකරන ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒතකොට ඒකේ ඖෂධ සම්බන්ධයෙන් ජනතාව සහ වෛද්‍යවරු සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට වැඩපිළිවෙලක් තිබුණා. දැනටත් තියෙනවා මට්ටමකට. එතකොට මේ අනවශ්‍ය ඖෂධ කියලා මාතෘකාවෙන්ට ආවේ අනවශ්‍ය. එතකොට ඒකේ ප්‍රධානම සේනක පිළිවෙත්තුමේ ප්‍රධානම සංකල්පයක් තමයි අත්‍යවශ්‍ය ඖෂධ ලේඛනය කියන එක. essential drugs list එක. ඒක ඒ කාලේ හැටියට ඖෂධ වර්ග 200 ගණක් විතර තිබුණා. නමුත් අද වෙනකොට කාලීනව ඒක වෙනස් වෙන්න ඕනේ, කාලීන වැඩි වෙන්න ඕනේ, අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණය වැඩි වෙනවානේ. අද තාක්ෂණ දිනුවත් එක්ක අලුත් ඖෂධ හොයාගෙන තියෙනවා, අලුත් ඖෂධ භාවිත කරනවත් එක්ක ඒ ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. නමුත් ඒ සංකල්පය අදටත් වළංගුයි. ඒ නිසා අත්‍යවශ්‍යම ඖෂධ ලයිස්තුවට අමතරව අපේ රටේ දැන් මෙතන අගයන් පෙන්නවා අපේ රටේ ඖෂධ ආනයනික සඳහා වර්ෂයකට බිලියන රුපියල් වලින් ගත්තොත් බිලියන 70ක 80ක් විතර වියදම් කරනවා. ඒකෙන් අපි දැකපු දේ තමයි මේ වියදම් කරන ප්‍රමාණය 50ක් විතර ගෙනලා දෙන අත්‍යවශ්‍ය නොවන ඖෂධ. විශේෂයෙන් විටමින් වර්ග, ඛනිජ ලවණ වර්ග තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒතර අපි දන්නවා ඖෂධ වට්ටෝරුව ගත්තත් අපිට දකින්න ලැබෙන විශාල වශයෙන් අනවශ්‍ය විටමින් වර්ග, ඛනිජ ලවණ වර්ග විශාල වශයෙන් රෝගීන් අතර යවෙනවා. එතකොට ඒකට රාජ්‍ය මැදිහත්වීමක් තියෙනවනේ මම පාලනය කරන්න. ඒතකොට අපේ රටේ අත්‍තරම ඖෂධ ප්‍රතිපත්තිය සේනක පිළිවෙල ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම ක්‍රියාත්මක වෙනවා නම් මේ තරම් අත්‍යවශ්‍ය නොවන ඖෂධ සංචාරණය සමාජයේ එන්න බෑ. ඒතකොට අත්‍යවශ්‍ය නොවන ඖෂධ රෝගීන්ට දුන්නාට පස්සේ ඒක රෝගීන්ට වැඩක් වෙන්නේත් නැහැ. ඒතකොට රටේ විශාල මුදල් ප්‍රමාණයක්, විදේශ විනිමය ප්‍රමාණයක් නාස්ති වෙනවා. ඒක රටේ සංවර්ධනයට බාධාවක්. මොකද සෞඛ්‍ය සේවයට අපේ රටේ ඒකපොජ්ජල සෞඛ්‍ය වියදම ඩොලර් 100ක් විතර සංවර්ධිත රටවල ඇවරේජ් එක ගත්තොත් එහෙම ඩොලර් 3000 පැනලා තියෙනවා. ඇමරිකාවේ රටක ඩොලර් 8000ක් විතර 9000ක් විතර වියදම් කරනවා ඒකපොජ්ජල සෞඛ්‍ය වෙනුවෙන්. අපි වියදම් කරන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඒතකොට ඒකිනුත් අනවශ්‍ය විදිහට ඖෂධ වලට විශාල වශයෙන් මුදල් වෙන් වුණොත් අපේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාව නගා සිටවන්න අවශ්‍ය මුදල් නොමැති වෙනවා. ඒ නිසා මේ ඖෂධ පාලනයකින් යුක්තව සබුද්ධිකව භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා. හොඳයි ජයන්ත බණ්ඩාර මහත්මයා මේ මට අවසර දෙන්න නික්මෙන්න ඔබෙන් මට ආයෙත් වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයා වෙත යොමු වන්නට අවශ්‍යයි. දැන් එතුමන් කිව්වා මේ ඖෂධ පිළිබඳව දැන් අපි රුපියල් බිලියන වලින් ඖෂධ ගෙන්නන රටක්, අත්‍යවශ්‍ය ඖෂධ, එතකොට අනවශ්‍ය ඖෂධ, මෙහෙම මාතෘකාවක් නිර්මාණය වුණා. දැන් සේනක බිබිලේ වෛද්‍ය ප්‍රතිපත්තියෙන් තමයි වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයා අපේ සංවාදය කතාබහ ආරම්භ කරේ. එතකොට 60 දශකයේ තමයි සේනක බිබිලේ මහාචාර්ය සේනක බිබිලේ මහත්මයාගේ මේ ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන්නේ. අපිට ජයන්ත බණ්ඩාර මහත්මයා කිව්වා ලෝකේ ප්‍රථම වතාවටයි මේ වගේ ඖෂධ ප්‍රතිපත්තියක් පිළිබඳව සාකච්ඡා කරන්න කියලා. දැන් අපි ඉන්නේ 2020. හැබැයි 2020 වෙනකොටත් අපි කතා කරන්නේ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ඔබතුමන් කියපු විදිහට ක්‍රියාත්මක නොවුණු ඖෂධ ප්‍රතිපත්තිය. ඇයි මේ ක්‍රියාත්මක නොවෙන්නේ? මෙය අර 60 දශකයේ යෝජනා කරපු නිසා තරමක් යල් පැන ගියපු යෝජනාවලියක්ද? එහෙම නැත්නම් වර්තමානයේත් එය සාකච්ඡා වෙමින් ක්‍රියාත්මක නොවෙන්න යම්කිසි හේතුවක් තියෙනවද? ඔව්. ඊටම පැහැදිලිව හේතු එකක් නෙමෙයි සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම කිව්වොත් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය 1960 අග දශකයේ ලෝකෙට ඉදිරිපත් වුණත් අදටත් ඉතාමත්ම පැහැදිලිව වළංගුයි. මොකද මේ ඖෂධ ප්‍රතිපත්තිය සකස් කරලා තියෙන්නේ මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. එතකොට යම් කිසි රටක්, ඒ රටක රජයක් මහ ජනතාවට වග කියනවා නම් මහ ජනතාවට වග කියන ඖෂධ ප්‍රතිපත්තියක් තමයි මේ පොළවේ සකස් කරන්න අවශ්‍යයි. ඉතින් මේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය කියන්නේ මේ කරුණු පහට අදාළ මේ ඖෂධ ප්‍රතිපත්තිය කවදාවත් මම හිතන්නේ යල් පැන යාමට කිසි හේතුවක් තියෙනවා කියලා. විශේෂයෙන්
අපි ගත්තොත් ඒක මේ රටේ ස්ථාපිත නොවෙන්න හේතුව තමයි අවස්ථාවාදී දේශපාලකයන් සහ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය. ඒකට බොහොම පැහැදිලිව පහුගිය රජයන් කටයුතු කරපාගාරය අපිට උදාහරණ වශයෙන් ගෙන හැර දක්වන්න පුළුවන්. ඒක පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් අපි ඉස්සෙල්ලාම ගත්තොත් පහුගිය කාලේ හිටිය සෞඛ්‍ය අමාත්‍යවරයෙක් මිට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නූතන සේනික බිබිලිය කියන නමෙන් එතුමා පෙනීහින්න යත්න දරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉතිහාසය කරපු දූෂිතම අමාත්‍යාංශය බවට පත් කිරීමට එම සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරා. ඉතින් බොහෝ වෙලාවට සිදුවෙන්නේ සේනික බිබිලිය කියන නම පාවිච්චි කළා තමන් සේනික බිබිලිය වෙන්න යනවා. සේනික බිබිලියට ආලකින්වත් නැති දේවල් සිද්ධ කරමින්. ඒක තමයි ඇත්තටම මේ සේනික බිබිලිය අවශ්‍ය ප්‍රතිපත්තිය මේ රටේ යථාර්ථයක් කරගන්න බැරි වෙන්න තියෙන හේතුව. එතකොට අපි ගත්තම සේනික බිබිලිය අවශ්‍ය ප්‍රතිපත්තියේ අපි නම පැත්තකින් තියලා ගත්තොත් රටකට අපි කලින් මාතෘකාවක් ආවා වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයා ඉදිරිපත් කරා රටක තියෙන්න ඕනේ ඖෂධ ප්‍රතිපත්ති ඖෂධ නාමාවලියක්. ඒ කියන්නේ අත්‍යවශ්‍ය ඖෂධ නාමාවලියක්. සාමාන්‍යයෙන් අපිට දැන් උනත් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඔය ටයිප් කරලා බැලුවොත් WHO එකේ තියෙනවා යම් රටකට එහෙම නාමාවලියක් නැත්තම් හදාගන්න පුළුවන් මොඩල් එකක්. ඒ මොඩල් එක අරන් බැලුවොත් ඒක සාමාන්‍යයෙන් ඩ්‍රග්ස් 400ක් ඖෂධ 400ක් 500ක් අතර ප්‍රමාණයක් තමයි ඒ කැටගරි වලින්. වලට අනුව ඒගොල්ලෝ බොහොම ලස්සනට ඒක දක්වලා තියෙනවා. යම් රටකට Tamanට අනන්‍ය වූ මේ ඖෂධ නාමාවලියක් නැත්නම් ඒක මොඩල් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ඒ ඖෂධ නාමාවලියක් අපේ රටේ තාම හදලා නැහැ. එතකොට ඒ ඖෂධ නාමාවලිය හදා ගැනීම තමයි අංක 1 වෙන්න ඕනේ. එතකොට මේ ඖෂධ නාමාවලියක් හදා ගැනීමේදී ඊට පස්සේ ඊටම වැදගත් වෙන දේ තමයි හදාගන්න ඖෂධ නාමාවලිය අපි කියනවා ජෙනරික් නේම් එක. එහෙම නැත්නම් ඒ ඖෂධ නාමයෙන්ම ඒ ඖෂධ නාමාවලිය සකස් කරන්න අවශ්‍යයි. ඊළඟට වැදගත් වෙන දේ තමයි මේ ඖෂධ අපි රට ගත්තම එක ඖෂධ නාමයකට ඖෂධ 100ක් සමහරක් කියලාට ඒක ඖෂධයකට සමහරට 340ක් සමහරට 10ක් 15ක් ඒක ඖෂධ නාමයකට තව බ්‍රෑන්ඩ් නේම්ස් ඒ කියන්නේ වෙළඳ නාම තියෙනවා. එතකොට මේ කිසිම නියාමනයක් සිද්ධ වෙන්නේ නැහැ මේ වෙළඳ නාම සම්බන්ධව. මේවා මනාලෙස නියාමනය කරලා. මොකද ඒ දැනට රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියක් තියෙනවා. මේ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ විතරක් නෙමෙයි මේ රටේ වෙළඳ පොලේ තියෙන්නේ. ඒ ලියාපදිංචි නොවිච්ච ඖෂධත් මේ වෙළඳ පොලට ඇවිල්ලා තියෙනවා. දැන් පැහැදිලිව පහුගිය අවුරුදු කිහිපේ පහුගිය සෞඛ්‍ය අමාත්‍යවරයා ඉන්න කාලේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවුණු ඖෂධ මේ රටට අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව ඊට පස්සේ වෛද්‍ය සැපයීම් අංශය සහ ඖෂධ නියාමන අධිකාරියේ no objection letters ඒ කියන්නේ විරෝධතාවයක් නොදැක්වීමේ ලිපියක් මගින් අනුමැතියක් ලබා ගන්න පුළුවන් යම් ඖෂධයක් මේ රටට ගේන්න. එවැනි no objection letters සැහැණ ප්‍රමාණයක් පහුගිය අවුරුදු කිහිපෙ ඒගොල්ලෝ නිකුත් කරලා තිබුණා. නිකුත් කළා මේ රටේ නියාමනයක් නැති ඖෂධ සැහැණ ප්‍රමාණයක් මේ රටේ වෙළඳ පොළට ගෙනහල්ලක් තියෙනවා. එතකොට අත්‍යවශ්‍ය ඖෂධ කියන දේ මේ රටට ඇති කිරීමට හැකියාවක් නැහැ මේ වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙලාවට. මට පුංචි අදහසක් එකතු කරන්න අවසර දෙන්නම්. දැන් ඔබතුමන් මේ පසුගිය කාලය සහ අත්‍යවශ්‍ය ඖෂධ කියලා කියන වචනය පාවිච්චි කරපු නිසා මම මතු කරන්නේ වෛද්‍යතුමනි අදහසක් මේ අත්‍යවශ්‍ය ඖෂධ 73ක මිල අඩු වෙනවා පසුගිය කාලේ. ඒ කියන්නේ අත්‍යවශ්‍ය ඖෂධ 73ක මිල අඩු වෙලා ජනතාවට සුවිශාල ඖෂධ සහනයක් ලැබෙනවා. එතකොට මේ දැන් ප්‍රමිතිය එලෙසම තියාගෙන මිල අඩු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය නගන අතරවාරයේදීම දැන් මේ අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳව සාකච්ඡාවේදී මේ කාරණාවත් අපිට මතු කරන්න පුළුවන්කම තියෙනවා නේද? දැන් ඔබතුමන් කියන විදිහට මේ පසුගිය කාලය ගැන කියනකොට දැන් ඖෂධ වල විශාල සහනයක් ජනතාවට ලැබුණා. ඇත්තටම ඔක සහනයක් කියන එක ගන්න ඕනේ මෙහෙම දැන්. අපි කියමු යම් ඖෂධයක් ගත්තම මිල අඩු වෙනු පමණින් මේක අපිට කියන්න බෑ ගුණාත්මක ඖෂධයක් කියලා. බොහොම පැහැදිලිව ඒ ඖෂධ වලට විශේෂයෙන් ලංකාවේ අපි අනාගතයට යෝජනා කරන දේක් වගේම පසුගිය කාලෙදී අපි බලාපොරොත්තු කියන්නේ 2009 වර්ෂයේදී යෝජනා කරපු ජාතික ඖෂධන තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරයක් මේ රටේ ඇති කරන්න පහුගිය රජයන් කටයුතු කළා තියෙනවා. නමුත් එය අවශ්‍ය කරන ධාරිතාවයෙන් ප්‍රමිතියකින් මේ වෙනකොටත් පවත්වා ගන්න හැකියාවක් ලැබිලා නැහැ මේ රටට. ඒකට අවශ්‍ය කරන මානව සම්පත හා
භෞතික සම්පත ඇති කරගන්න හැකියාවකුත් වෙලා නැහැ. ඒකට අයවැයෙන් වෙන් කර මුදලවා හරියට වියදම් කළත් නැහැ. එතකොට එවැනි තත්ත්වයක් තමයි මේ පැත්තෙන් තියෙන්නේ. එතකොට ඖෂධයක මිල අඩු වෙච්ච පමණින් අපිට කියන්න බෑ ඒක ගුණාත්මක ඖෂධයක් කියලා. ඒ වගේම දැන් අපි ඔය කිව්වොත් ඖෂධ 79ක මිල අඩු වීම මේ රටේ ජනතාවට මහ ලොකු සේවයක් වුණා කියලා අපි හිතනවා නම් ඇත්තටම මේකෙදි වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි. බොහෝ ඖෂධවල වෙලා තියෙන්නේ ඒ ඊ타මත්ම ප්‍රමිතියෙන් යුතු සාපේක්ෂව අඩු මිලකින් යුතු ඖෂධ වලට වඩා අඩු මිලකට තියෙන යම් ප්‍රමිතියක් නැති ඖෂධ මේ සමාජයට බහුලව ඇති වෙන්න බහුලව ගෙනෙන්න හේතු වෙලා තියෙනවා මෙව මවාපාපු මිල අඩු කිරීම. එතකොට ඒකෙදි වෙලා තියෙන්නේ එතකොට මේ ඖෂධ ගත්තයි කියලා රෝගියාගේ රෝගය සුව වෙන්නෙත් නැහැ. එතකොට ඒකට අවශ්‍ය කරන ආදේශක ඖෂධ කියන වර්ග වෙළඳ පොලේ වෙනම තියෙනවා. ඒවා ඊටා මිලෙන් අධික දේවල්. එතකොට වෛද්‍යවරු සමහරක් වෙලාවට පෙළඹෙනවා මේ රෝගී සුව වෙන්නේ නැති නිසා පිටින් මේ බෙහෙත් ලියන්න. එතකොට පිටින් මේ බෙහෙත් ලියනකොට රෝගියාට ලොකු විදමක් නොදැනුවත්වම සිද්ධ වෙනවා. ඔබ බොහොමත් දන්නවා ඇති පහුගිය කාලේ ඔයගලන්ට බොහොම බොහෝ වෙලාවට දකින්න නැමෙති හොස්පිටල් එකෙන් බෙහෙත් ගත්තට ඩෙඩේ හොඳ වෙන්නේ නැහැ. පිටින් ගත්තොත් හැදෙනවා වගේ අදහසක් බොහෝ වෙලාවට මේ රටේ රෝගීන්ගේ තියෙනවා. ඒකට හේතුව තමයි මේ බාල ඖෂධ තොග පිටින් හොස්පිටල් රෝහල් ශේෂ්ත්‍රයේ ගොඩ ගැසීම. එතනින් මම චුට්ටක් එහාට ගියොත් ඔබට දකින්න පුළුවන් විගණකාධිපති වාර්තාව 2018 ඉදිරිපත් මේ සමාවෙන්න වෛද්‍යතුමනි මට හිතෙනවා මේ විගණකාධිපති වාර්තාව සම්බන්ධයෙන් වන ප්‍රශ්නය අපිට මේ තරමක් විග්‍රහාත්මකව දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් නම් වටිනවා කියලා. මොකද 2019 නිකුත් වෙච්ච විගණකාධිපති වාර්තාව තුලින්ම තමයි මේ මතු කිරීම අපිට සිද්ධ කරන්න සිද්ධ වෙන්නේ මේ ඖෂධ රටලෙඩ කරනවාද කියලා. අපි සුව වෙන්න පාවිච්චි කරන ඖෂධ වලින් රටලෙඩ වෙන්නේ කොහොමද කියන කාරණාව මතු කරන්න ඉතාම හොඳ තැනක් ඔබතුමන් මතු කරන්නේ. මට ඊට කලින් දැන් ඖෂධ නාමාවලියක් පිළිබඳව ඔබතුමන් සාකච්ඡා කරන්නේ. එතකොට මේ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයා ඇයි ඖෂධ නාමාවලියක් සකස් කරගන්න අපිට බැරි වුණේ? දැන් විශේෂයෙන්ම මහාචාර්ය සේනකම්පිලේ මහත්මයා යෝජනා කළා වසර කොයිතරම්නම් දශක කීපයක් ගත වෙලා තියෙනවා. ඇයි අපිට ඖෂධ නාමාවලියක් එහෙම නිර්මාණය කරගන්න බැරි වුණේ? ඒ සඳහා වන බාධක මේ වෙන විට වෛද්‍යවරුන් විදියට ඔබ හඳුනාගෙන තියෙනවද? ඔබේ ප්‍රශ්නයට රුජුව කියනකොට ඒ සඳහා අවශ්‍යතාව දෙන වගකීතු ආයතනක් අපේ රටේ නෑ දැනටත්. ඒකට හේතුව මේක අපි මෙතන මතුවෙච්ච ප්‍රශ්න කීපයක් මම රටත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. මොකද අපි අඳුරගෙන තියෙනවා අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් දැනට ගැටලු කාර්ය තත්ත්වයන් 4-5ක් විතර. උදාහරණයක් ගත්තාම පළවෙනි එක තමයි ඖෂධ මිල පාලනයක් නැහැ. දැන් අපි අර 2015 නව ඖෂධ පනතක් ගෙනාවත් ඒකේ පැහැදිලිව මිල පාලන කරන ක්‍රමවේදයක් සඳහන් කරලා නැහැ. ඒක තමයි වගකීමෙන් කියනවා. ඊළඟ කාරණා විතර ඖෂධ දිනෙන් දින ඖෂධ සමාගමට අවශ්‍ය විදිහට මිල ඉහළ දානවා. ඒතර ඖෂධ මිල පාලනයක් නැහැ. ඖෂධ මිල අධිකයි. ඒක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණා තමයි මේ රජයේ රෝහල් වල ඖෂධ හිගයක් ඖෂධ සහ උපකරණ විශාල හිගයක් තියෙනවා. ඒක හැමදාම තියෙනවා. මොකද औෂධ හිගයකින් තොරව සපයනවා කියන්නේ freely available. ඒ කියන්නේ අවශ්‍ය මාත්‍රාවෙන් යුත් ඖෂධ අවශ්‍ය ප්‍රමාණයට අඛණ්ඩව තිබිය යුතුයි. දැන් අද සමහරලාට අද මෙට්ෆෝමින් පෙත්ත අද තියෙනවා දවස් දෙකකින් නෑ. ආයෙ දවස් දෙකකින් එන්නේ. ඒතකොට එහෙම බෑ. දැන් අඛණ්ඩව සියලුම ඖෂධ අවශ්‍ය මාත්‍රාවට අදාළව අපි තුමු ඒක මෙට්ෆෝමින් නම් මිලිග්‍රෑම් 500 ඒතර ඒ වගේ අපි පැරසිටමෝල් නම් සිරප් එක ඊට පස්සේ ඊට අදා පෙති ඒ හැම වර්ගයක්ම අවශ්‍ය ප්‍රමාණයට අඛණ්ඩව සැපීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒක ඖෂධ හිගය ඒක දිගින් දිගටම අපේ රෝහල් පද්ධතිය තුළ තියෙන නිසා අපි වෛද්‍ය විදියට සෞඛ්‍ය කාර්ය මණ්ඩල විදියට රෝගීන් විදියට බරපතල අපහසුතාවයකට පත් වෙනවා. ඒක තමයි දෙවෙනි කාරණා ඖෂධ හිගය කියන එක. ඊළඟ කාරණය තමයි මේ ප්‍රමිතියෙන් බාල ඖෂධ කියන ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අපේ රටේ වෙළඳපොලේ සහ රෝහල් තුල තියෙන ඖෂධ සපේන ඖෂධ වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තියෙනවා. මොකද ලෝකයේ පිළිගත් රටවල මේ ඖෂධවල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා ක්‍රමවේදයක් තියෙනවා. රසායනාගාර පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. උදාහරණයක් ගත්තාම ඖෂධයක් අපි ආනයනය කරනකොට ප්‍රී-ෂිප්මන්ට් සාම්පල් කියන්නේ ඖෂධ ආනයනය කරන්නට කලින් සාම්පල් එකක් ගෙනල්ලා ඒක චෙක් කරලා බලන්න අපේ රටේ රසායනාගාරයක. ඒතර ඒක පාස් වෙන්න ඕනේ. ඒක ඕකේ කියලා. ඒතර ඒක ගුණාත්මක ආරක්ෂාලා දෙනවා. ඊට පස්සේ අපි ඖෂධය ගේනවා. ගෙනාවට පස්සේ
වරායට ගොඩ බාලමට පස්සේ රැන්ඩම් සාම්පලිං හම්බුල සාම්පල් අරගෙන චෙක් කරලා බලන්න ඕනේ. ඒතොර ඒකත් හරියන්න ඕනේ. ඒකත් පාස් වෙන්න ඕනේ. ඊළඟ කාර්යය තමයි ඖෂධ වෙළඳපොළ නිකුත් කරාට පස්සේ රෝහල් වලට නිකුත් කරාට පස්සේ ආයේ හම්බුල සාම්පල් අරගෙන පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒතොර මේ ක්‍රියාවලිය විශාල දැවැන්ත ක්‍රියාවලියක්. ඒතොර අපේ රටේ තියෙන ජාතික ඖෂධ තත්ත්වපාලන රසායනාගාරය තුල මේ වගේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට කැපැසිටි නැහැ. මේ කාර්ය සම්බන්ධයෙන් අපි 2015 විතර රාජ්‍යසභාවත් ඇමතුමාත් සාකච්ඡා කරා. එතුමා ඒකට කිව්වා අවුරුදු දෙකක් ඇතුළත චීනෙන් දැවැන්ත රසායනාගාරයක් ගෙනලා ස්ථාපිත කරනවා. අදටත් ඒක නැහැ. එතකොට මේ ගැටලු සම්බන්ධ තවත් සම්බන්ධයක් තමයි අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් අනුගමනය කරන නීති පද්ධතිය තමයි 1981 අංක 26 දරන ඖෂධ සුවඳ විලවුන් ඖෂධ උපකරණ සහ සුවඳ විලවුන් පනත තමයි තිබුණේ. එතකොට අපි සේනක බිවිලි අනුස්මාර සංවිධානයේ විදිහට වසර 10ක් 15ක් තිස්සේ මේ රටේ සේනක බිවිලි ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කියලා මම කලින් කියපු දේවල්. ඒ හරහා තමයි ජනතාවට සහනයක් ලැබෙන්නේ. ජනතාව නැත්තම් විශාල වශයෙන් සූරා කැමරට ලක් වෙනවා. ඒක නවත්ත ගන්න අපි දිගින් දිගට අරගල කරා සේනක බිවිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කියලා. අපි මාර කලින් සඳහන් කරපු ප්‍රශ්න විසඳන්න කියලා. නමුත් ආණ්ඩුව කරේ ජාතික ඖෂධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනුවට අර 1981 තිබ්බ ඖෂධ සුවඳ විලවුන් සහ උපකරණ පනත අහෝසි කරලා දාලා නව පනතක් ස්ථාපිත කරපු එක. ඖෂධ අධිකාරී පනතක් ස්ථාපිත කරා. අපි බැලුවා ඒ පනතේ මොනවද තියෙන්නේ කියලා. ඒතර ඒ පනතේ අපිට ගන්න තිබ්බ සාධනීය කාරණා ගණනාවක් තිබුණේ නැහැ අතරම. යම්කිසි ප්‍රමාණයක් තිබුණේ නැත්නම් නෑ. නමුත් ඒකේ අපි බැලුවා අපි හිතුවා ඒකේ ඖෂධ මිල පාලනය කරන්න ක්‍රමවේදයක් ඇති වෙයි කියලා. ඒතොර මේ කලින් මෙතන මතුවෙච්ච ප්‍රශ්නේ අර ඖෂධ 73ක මිල අඩු වුණා කියන එක. ඒක ඊටාම සාවද්‍ය බොරු කාරණා. මම ඊටාම වගකීමෙන් කියන්නේ මගේ පැහැදිලි කරන්නම්. මොකද ඖෂධ මිල අඩු කරන්න හැකියාව තියෙද්දි ඊටා මිල දැන් අපි දලෝ එකම ඖෂධයක් ගත්තොත් අපි උදාහරණයක් ගත්තා අපි මෙට්ෆෝමින් කියන ඖෂධය ගමුකෝ. ඒතොර ඒකේ රුපියලට වගේ තිබ්බා SPMC එකේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනය කරන එක. තව රුපියල් 15ට ඉස්සරත් තිබ්බා. එතකොට මේ ඖෂධ අලුත් ඖෂධ පනතෙන් ඒගොල්ලෝ රීති සම්පාදනය කළ යුතු තිබුණා ඖෂධ මිල පාලනය කරන්න. නමුත් ඒගොල්ලෝ ඒක කරේ නැහැ. ඒගොල්ලෝ කරේ මැක්සිමම් රිටේල් ප්‍රයිස් කියලා ඖෂධ 73කට උපරිම සිල්ලර මිලක් තීරණය කළා දුන්නා. උපරිම සිල්ලර මිලක්. හැබැයි ඒ උපරිම සිල්ලර මිලත් අවුරුදු දෙකෙන් දෙකට වැඩි කරන්න පුළුවන් ප්‍රතිපාදන ඒ පනතෙම තිබුණා. ඒගොල්ලෝ හදාගෙන තිබුණා. ඒතොර වුණේ මෙන්න මේකයි. දැන් උදාහරණයක් මම ඖෂධ කීපයෙන් කියන්න. උදාහරණ මෙට්ෆෝමින් නෑ ඩයනිල් පෙත්ත ඩයනිල් කියන බ්‍රෑන්ඩ් එකක්. ග්ලිබෙන්කමයිඩ් තමයි ඒ ඖෂධ නාමය ජෙනරික් නම ඖෂධ නාමය. ඒතොර ජෙනරික් නේම ග්ලිබෙන්කමයිඩ් කියන පෙත්ත 720 ඉඳලා රුපියල් 4ට වගේ යනකම් රේන්ජ් එක තිබුණා. ඒතොර බ්‍රෑන්ඩ්ස් වෙළඳ නාම තිබ්බා 25ක් විතර හිතමු ඒ තරම් තිබුණා. ඒතොර වුණේ රුපියල් 2ක උපරිම සිල්ලර මිලක් දැම්මා. එතකොට උනේ සමාගමකට පුළුවන්කම තිබ්බා 720 තුවේ පෙත්තස් රුපියල් 2 දක්වා ගේන්න. දැන් ඒක වෙලා තියෙන්නේ. එතකොට අඩු මිලට තිබ්බ ගුණාත්මක අපි දන්නවා සමහර 720 තිබ්බ SPC එක හරහා SPMC එක හරහා ගෙනල්ලා තිබුණු බෙහෙත් සමහර සමාගම් හරහා ගෙනල්ලා තිබුණු හොඳ ගුණාත්මකභාවයෙන් යයි තහවුරු වෙච්ච භාවිතයෙන් ඔප්පු වෙච්ච ඖෂධ තිබුණා මිල අඩු. එහෙත් ගුණාත්මක ඉහළ. ඒ ඖෂධවල මිල ඉහළ ගියා. මේ මැක්සිමම් රිටේල් ප්‍රයිස් කියන හඳුනා දීමත් එක්ක මිල ඉහළ අර පහළ මිල අඩු ඖෂධවල මිල ඉහළ ගියා. ඒ නිසා ඒ වගේම තව උදාහරණයක් කිව්වොත් එහෙම ලොසාටන් අපි කවුරුත් දන්නකොට බොහෝ අය දන්නවා අදිරදුර පියන්නේ සහපාචි ලොසාටන් කියන ඖෂධය. ඒ ඖෂධයේ මිල තිබුණා රුපියල් 2 වගේ ඉඳලා රුපියල් 28 වගේ වෙනකන් තිබ්බ එක පැත්තක මිල. විවිධ ඒ වගේ පරාසයක මිල ගණන් තීරලා තමයි විවිධ බ්‍රෑන්ඩ්ස් වෙළඳ නම් යටතේ. එතකොට ලොසාටන් පෙත්තට මට මතකයි රුපියල් 8ක් හෝ 10ක් වගේ දැන් 10ක් විතර උපරිම සිල්ලර රුපියල් 10යි කියලා දැම්මා. එතකොට අර රුපියල් 2කට තිබ්බ පෙත්ත රුපියල් 10 දක්වා ඒගොල්ලන්ට වැඩි කරන්න අවස්ථාවක් තිබ්බ සමාගම් වලට. එතකොට ඒ හරහා මේ රාජ්‍ය ඇමතුමා හරහා කරේ බොරුවක්. එතකොට ඖෂධ වල මිල ඇත්තටම අඩු වුණේ නැහැ. අර මිල ඉහළ තිබ්බ ඖෂධ වල යම් අඩුවීමක් තිබුණා. නමුත් මිල අඩු තිබ්බ හොඳ ගුණාත්මක අපිට විශ්වාසයක් තිබ්බ ඖෂධ මිල ඉහළ යෑමක් සිද්ධ වුණා. එතකොට අද වෙනකොට ඒ වෙළඳ නාම යටතේ නිෂ්පාදන රට පුරා බෙදා හැරෙන ඖෂධවල එක් වෙළඳ නාම යටතේ තියෙන ඖෂධවල මිල ගණන් සඳහන් කළා නැහැ කොහෙවත් ලංකාවේ. එතකොට අපිට වගකීමක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශ සෞඛ්‍ය බලධාරීන්ට සෞඛ්‍ය ඖෂධ අධිකාරියට වගකීමක් තියෙනවා අපේ රටේ සංසරණය වන ඖෂධවල මිල නියම කරන්න. නමුත් එහෙම එකක් නැහැ. ඖෂධ 73කට උපරිම සිල්ලර මිලක් දැම්මට ඖෂධ මිල අඩු කරා කියන එක වැරදි. ඒක ඉතින් පැහැදිලි වෙනවා. එතකොට ඒ හරහා වුණේ අර අපි දන්නවා ගොඩක් අපේ රටේ ගොඩක් දුප්පත් ගොඩක් ආදායම් මට්ටම අඩු දුප්පත් මිනිස්සු ගොඩක් වැඩි. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පාවිච්චි කරාට මිල අඩු
ඖෂධ. එතන මේ මිල අඩු ඖෂධ අපිට කියන්න බෑ මිල වැඩි ඖෂධයේ ගුණාත්මක භාවය වැඩි මිල අඩු ඖෂධයේ ගුණාත්මක භාවයක් නැහැ කියලා. ඒකත් ඒ තර්කේ වැරදි. මොකද අපි දන්නවා මිල අඩු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනය කර ඖෂධවල අපිට 99%ක්ම විශ්වාසයි ඒවා හොඳ ගුණාත්මක යුක්තයි. නමුත් මිල ඉතා අඩුයි. එතකොට ඒ වගේම තව සමාගම් තිබුණා. අපි රාජ්‍ය ඖෂධ සංස්ථාව විතරක් නෙමෙයි නිෂ්පාදන සංස්ථාව විතරක් නෙමෙයි තව ඖෂධ සමාගම් තිබුණා. ඉතා අඩු මිලට වෙළඳපොළට ඖෂධ සපයන. එතකොට ඔවුන්ගේ ගුණාත්මකව ඉහළ අපි දන්නවා අපි අත්දැකීමෙන් දන්නවා ගුණාත්මකව ඉහළ කියලා. ඒතොර වුණේ දැන් මේ මහ ජනතාව සාමාන්‍ය අර මිල අඩු ඖෂධ පාවිච්චි කරන මහ ජනතාවට ඒ ඖෂධවල මිල ඉහළ යමක් වුණා. ඒතොර අපි අර මිල අධික මිල යට තිබෙ වෙළඳනම් වල යම් අඩුවීමක් වුණා. ඒක තමයි ඇත්තට වුණේ. අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි බහුලව පාවිච්චි කරන අත්‍යවශ්‍යම මේ ප්‍රතිජීවක ඖෂධ තමයි කොවාමැක්ස් ක්ලේව් කියලා. ඔග්මන්ටින් කියලා බ්‍රෑන්ඩ් ගණනාවක් තියෙනවා. බ්‍රෑන්ඩ් 10ක් පළ ඔග්මන්ටින් එක වර්ග. ඒතර ඇමරිකන් බ්‍රෑන්ඩ්, ඉන්දියන් බ්‍රෑන්ඩ් එහෙම තියෙනවානේ. එතකොට මේ ඖෂධය මිල නියම කරද්දී රුපියල් 70 ගානට වගේ තිබ්බ බ්‍රෑන්ඩ් එකක් රුපියල් 60ට විතර ගෙනාවා. හැබැයි ඒ කොවාමැක්ස් ක්ලේව් කියන බේතත් රුපියල් 20ටත් තිබුණා. ගුණාත්මක ඉහළ ඖෂධ රුපියල් 20ටත් තිබුණා. මේ 20 තිබුණ එකත් 30 40ට වැඩි වුණා. ඒතර ඇත්තටම මේ ඖෂධ වර්ග 73 මිල අඩුවීමක් සිද්ධ වුණා කියන එක වැරදි. එහෙම නෙමෙයි උනේ මිල වැඩිවීමක් උනේ. ඒතකොට මේ ඖෂධ පනත සම්බන්ධයෙන් සහ එහි නිලතලපත් කිරීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබුණා. අපි කියන මැදිහත් වුණා. ඒකෙදි ඇත්තටම අපේ රටේ කීර්තිමත් මහාචාර්යවරු දෙන්නෙක් මේ ඖෂධ අධිකාරියේ ප්‍රධාන නිලතලට පත් වෙලා හිටියා. ඒතකොට රාජ්‍ය සේනාවත් ඇමතිවරයා මොකද කරේ? තා බලහත්කාරයෙන් ඔවුන් දැන් ඉවත් කරලා අර ඖෂධ සමාගමකට සම්බන්ධ වෙච්ච මහාචාර්යවරයෙක් ඒකට පත් කරා. අපි ඒකට විරුද්ධව අධිකරණයට ගියා. අපි අභියාචන කරලා නඩු පැවරුවා. නඩු පැවරුවාට පස්සේ නඩුව අවුරුදු අපි කිව්වේ ඒ පත් කරපු ඖෂධ අධිකාරියට පත් කරපු මේ පහුගිය කාලේ දැනටත් මම දන්න විදිහට දැනටත් ඉන්නවා. ඒ සභාපතිවරයා පවතින නීති රාමු යටතේ ඒ ආයතනයේ සභාපතිවරයා ඉන්න බෑ. මොකද හේතුව ඒ පනත පැහැදිලිව තියෙනවා ඖෂධ සමාගමකට සම්බන්ධකම් තිබිච්ච අයට ඒ යම් කාල සීමාව ඇතුළත සම්බන්ධකම් තිබිච්ච අයට අයිතිවාසිකම් තිබිච්ච අධ්‍යක්ෂ මණ්ඩලෙ හිටපු අයට ඒ ඖෂධ නියාමන අධිකාරියේ තනතුරු ගන්න බැහැයි කියලා. නමුත් ඒ වෙනකොට රාජ්‍ය සේනාව ඇමතුරා ඖෂධ අධිකාරිය සභාපතිවරයාට පත් කරපු මහාචාර්යවරයාට ඖෂධ සමාගමේ අධ්‍යක්ෂ ධූරයක් තිබුණා. අපි ඒක පැහැදිලිව අධිකාරිය අභියෝගයට ලක් කරා. වසර 3කින් පසු නඩු තීන්දුව දුන්නා. නඩු තීන්දුව දුන්නාට පස්සේ නඩු තීන්දුව අනුව අපි එල්ල කරපු චෝදනා සනාථ වුණා. ඔප්පුණා. නමුත් ඒ වෙනකොට අපේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ. මොකද අවුරුදු 3ක් ගිහිල්ලා එතුමාගේ පත්කිරීමේ ඒ තනතුර වළංගු කාලේ අවසන් වෙලා එතුමා දෙවෙනි වතාවටත් පත් කරලා. එහෙම තමයි මේ රාජ්‍ය සේනාව ඇමතිලා වැඩ කරේ. ඇත්තටම දැන් අපි මාතෘකාව බවට පත් වෙන්නේ රට සුවපත් කරන ඖෂධ පිළිබඳව. ඒ කියන්නේ රට සුවපත් කරන ඖෂධ එහෙම නැත්නම් රට ලෙඩ නොකරන ඖෂධ ගැන සාකච්ඡා කරන්න. දැන් සමහර ලාවට සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ යම් නම් වෛද්‍යවරුන් අතින් කියවෙනවා. දැන් සමහර ලාවට මේ සම්බන්ධයෙන් විවාදිත මත තියෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ නරඹන ඔබට මේ සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී මත තියෙන්නට පුළුවන්. අපි හැකිතාක් උත්සාහ කරනවා මේ නාමකරණයන්ගෙන් තොරව අදහස් ඔබ වෙතට රැගෙන එන්න. ඉතින් එහෙම ගැටලු තියෙන කෙනෙකුට එහෙම නැත්නම් අදහසක් තියෙන කෙනෙකුට ඔබට පුළුවන් අපි සජීවීව Facebook සහ YouTube ඔස්සේ මේ සාකච්ඡාව රැගෙන එනවා සීම වැඩසටහන. ඔබට පුළුවන් Facebook කමෙන්ට් තීරුවේ ඔබේ අදහසක් පළ කරන්න. ඒ අදහස අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට එහෙම තර්ක විතර්ක අදහස් එක තමයි මේ සාකච්ඡාව ගොඩනැගෙන්නේ. මුලින්ම දැන් අපි වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයාට සහ වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයාට ප්‍රථම වටේ විරාමය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ප්‍රථම වටේ විරාමයෙන් පස්සේ අපි තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අර ඔබතුමන් මතු කරන්න හදපු විගණකාධිපති වාර්තාව පිළිබඳව 2019 නිකුත් වුණු මොහොතකට අවසර දෙන්න අපිට විරාමයකට යන්න. අපි මොහොතකට ඔබ දෙදෙනාට සමුදෙනවා මේ පරිශ්‍රයෙන්. අපි ආයෙත් ඔබව කැඳවා ගන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි. හිතවතුනි අපි අසීම වැඩසටහන තුළ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රට ලෙඩ නොකරන ඖෂධ. ඒ කියන්නේ මේ රට ඖෂධ ලෙඩ කරනවද කියන ප්‍රශ්නෙත් කර ඔබට එන්නට පුළුවන්. දැන් ඒ පිළිබඳව තමයි මේ සාකච්ඡා කරමින් හිටියේ. ඇත්තටම අපේ පදනම් මොහොත බවට පත්වන්නේ 2019 නිකුත් වෙච්ච විගණකාධිපති වාර්තාව කියලා අපි ඔබට කිව්වා. ඒ නිසා තමයි ඖෂධ රට ලෙඩ කරනවා කියන හැඟීමක් අපිට එන්නේ. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අපි විරාමයෙන් පස්සේ බලාපොරොත්තු වෙනවා. අපිට අවසර දෙන්න විරාමයකට යන්න. ප්‍රධාන පාලක මැදිරියට ගිහින් නැවිත් ආයෙත් අපි කතා කරමු ඖෂධ පිළිබඳව.
වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. මේ අධිවේගී ඉන්ටර්නෙට්. මේ SLT ෆයිබර්. ෆයිබර් ඔප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවසත් බලගන්වන්න. SLT ෆයිබර් 1.2 අමතන්න. වචනවලට එහා තැනකදී අපට හම්වන සංගීතය. ඔබ හඳුන්වන්නේ වෙන ග්‍රහලෝකෙන් ආපු ජීවියෙක් කියලා. ගාන්ධර්ව පරපුරේ කලින්දු වීරසිංහ සමග ප්ලේ කෙනෙක් කියන්නේ ඇත්තටම ආටිස්ට් කෙනෙක්. අප්ඩේට් වෙන දේවල් ඒගොල්ලෝ ලෝකෙට බෙදා හැරලා දීලා තියෙනවා. ගිටාර් පැනල් එක තියෙන. ඒකේ ටෝන් දෙකකින් තුනෙන් තමයි මම මෙච්චර කාලයක් ගහලා තියෙන්නේ. එක තැනකම රැඳිලා හිටියොත් එහෙම ටික දවසයි අපිට ඉන්න පුළුවන්. ඒ කැපැසිටි එක ඉවරුණාන් පස්සේ යාත්‍රින් යනවා. කියමු සංගීතය චන්න සමග. දක්ෂ ශිල්පීන් සමග අපි ඔබ හමුවට එනවා මියුසික්ස් විත් හලි. සෙනසුරාදා රාත්‍රී 9ට. ඩෙබිට් කාඩ් එකක් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන සියලුම ඩයලොග් පාරිභෝගිකයන්ට රුපියල් 1000ක් දක්වා 100% කෑෂ් බෑක් වාසියක්. කාඩ් විස්තර My Dialog app එකේ අලුතින්ම සේව් කරලා Dialog mobile, ටෙලිවිෂන් සහ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක රීලෝඩ් කළොත් ඒ වගේම බිල් එකක් ගෙවුවොත් මේ වාසිය ලැබෙනවා. ඉක්මන් කරන්න. මේ වාසිය ජුනි 14 දින දක්වා පමණි. සේෆ් වෙන්න, ඊසි වෙන්න. 100% කෑෂ් බෑක් වාසිය ලබා ගන්න. ලංකාවේ විශිෂ්ටතම සෙල්ෆ් කෙයාර් සේවාව My Dialog app සමග එක්ව පහසුකම් රැසක් අත්විඳින්න. Dialog අපි කාලෙන් කාලෙට එක එක පීඩාවලට පත් වෙනවා. කාලෙන් කාලෙට එක එක උදුරු වලට පත් වෙනවා. නමුත් මේ කිසිම උදුරකගෙන් මේ කිසිම පාඩමකින් මේ කලමනාකරණය අපි හඳුනගෙන නැහැ. ඇත්තටම අපි මේ ඉගෙන ගන්න දේවල් පාවිච්චි කරනවා දෙක. ඇත්තටම අපි මේ ඉගෙන ගන්න පාවිච්චි කරනවා. දිලිඳු බව තියෙන්නේ මේ බාහිර නෙමෙයි. දිලිඳු බව තියෙන්නේ අපේ ඇතුළාන්තේ. මේ සම්පත් නෙමෙයි දිලිඳු වෙලා තියෙන්නේ. අපේ සිතයි දිලිඳු. ඇඩම් ස්මිත් සම්පත් සීමිතයි කියලා කිව්වේ ඒ හිම නිසා. හැබැයි අපිට සම්පත් සීමිත නැහැ. අභියෝගය ගන්න ඕනේ. වෙනස් වී යුතු තැන වෙනස් කරන්න ඕනේ. ඒක ආයේ එහෙට මෙහෙට මැලි වෙවි උදාසීන වෙවි ඉඳලා හරියන්නේ නැහැ. අපි අයිතිවාසිකම් ගැන කතා කරන කී දෙනෙක් අපේ වක්කීම් ගැන කතා කරනවා. වේලුද්වාරයේ සූත්‍රය කියන ගැඹුරු අදහස තමාට ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. මා තව කෙනෙකුට ශ්‍රේෂ්ඨයෙක් කළා පළක් නැහැ. මා තව කෙනෙකුට පරමාදර්ශයක් කළා වැඩක් නැහැ. ඊට කලින් මා මට පරමාදර්ශයක් වෙන්න ඕනේ. සරා බුදු ගුණ නව අරහදී තෙරුවන් බෙලෙන් නිති ප්‍රඥා උදපාදී පුදා පිළිවෙත් පුරමු. පවුලම පන්සලක් කරගනිමු. රෑ දවල් දැනෙන්නේ නැති පුදුමාකාර ඔන්ලයින් ජීවිතයට විවිධාකාර වොයිස් ඉන්ටර්නෙට් පැකේජ් රැසක් ඔබේ විදියට තෝරාගන්න. SLT 4G අපි අගයන්නෙත් ඔබවයි. අසීම අවකාශය හරහා සංවාද කිරීමේ කලාව අපි වර්චුවල් MR තාක්ෂණය ඔස්සේ රටට හඳුන්වා දුන්නා. අවකාශය හරහා පුද්ගල සම්බන්ධතා පවත්වා ගන්න විශේෂයෙන්ම අපි කතා කරනවා පුද්ගල දුරස්ථ භාවයන් පිළිබඳව. ඒ සඳහා ඉතාම කදිම වැඩසටහන ආකෘතියක් අසීම ඔස්සේ ඔබට රැගෙන එන්නේ. ඉතින් මේ වැඩසටහන චරණ ඔස්සේ ඔබට සෑම බ්‍රහස්පතින්දා දිනකම සජීව ලෙස නරඹන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපි Facebook YouTube ඔස්සේ ඔබට අවස්ථාව පළ කර තිබෙනවා සජීව ලෙසින් මේ වැඩසටහන නරඹන්න. ඒ වගේම මේ මාතෘකාව සම්බන්ධයෙන් ඔබට තියෙන ගැටලු අදහස් අපේ විද්වත් මණ්ඩලයට යොමු කරන්න. අසීම සජීව විකාශය ඔස්සේ ඔබට සජීව විකාශය නරඹන්න පුළුවන්. සජීව විකාශය නරඹමින් ඔබට පුළුවන්කම තිබෙනවා මේ තොරතුරු පළ කරන්න. ඉතින් අපිට යන්නට අවසර දෙන්න තවත් තොරතුරක් විශේෂයෙන්ම මේ සාකච්ඡාවේදී මතුවුණු කාරණයකට යොමු වන්නට. අපි යනවා තිරය දිහාවට. තිරයේදී දිස්වෙයි ඔබට පසුගිය වටේදී මතුවෙච්ච සාකච්ඡාව. පසුගිය වටය තුල සාකච්ඡාවක් මතුවුණා.
ඒ තමයි 2019 විගණකාධිපති වාර්තාවක් නිකුත් වෙනවා ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන්. ඖෂධ පිළිබඳව බරපතල ප්‍රශ්න, බරපතල ගැටලු මතු කරනවා. ඇත්තටම මේ තුල මිලියන ගණනින් ඖෂධ ගෙන්වීමේදී සිදුවුණු යම් කාරණා පිළිබඳව මතු කරනවා. ඒ වගේම ප්‍රමිතියෙන් තොරව ඖෂධ ගෙන්වා ගැනීම පිළිබඳව වාර්තා වෙනවා. ඒ වගේම කලට ඇනවුම් නොකිරීම නිසා සිද්ධ වෙච්ච පාඩු පිළිබඳව, ඒ වගේම ඖෂධ ඇතැම් රටවලින් ආනයනය කිරීම පිළිබඳව, ඒ වගේම ඒවායේ ආනයන ක්‍රමවේදයන් පිළිබඳව, ප්‍රසම්පාදන ක්‍රමවේදයන් පිළිබඳව විවිධාකාරයේ ගැටලු මතුවෙනවා. ඉතින් විවිධ රටවලින් ඖෂධ ආනයනය කරයින් පස්සේ සමහර වෙලාවට ඒ ඖෂධ ප්‍රමිතියෙන් තොරයි කියලා තහවුරු වෙනකොට ඒ ඖෂධ නිකුත් කර අවසන් රෝහල් වලට. ඉතින් මේ ආදී වූ විවිධ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. අපිට පුළුවන් දැන් දෙවන අදියරේ අවස්ථාව සංගතනය ගොඩනංවන්නට. අසීම සාකච්ඡාවේදී අපි කතා බහ කරන්නේ රට ලෙඩ නොකරන ඖෂධ. එවනම් කොහොමද ඒ ඖෂධ නිෂ්පාදනය ආනයනය සිද්ධ වෙන්න ඕන මේ ආදී වූ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නටයි අපි දැන් මේ වටේදී සූදානම් වෙන්නේ. හොඳයි අපි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පතනමේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයාත් ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය කමිටු සමාජික වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයාවත් වර්චුවල් MR තාක්ෂණය ඔස්සේ නැවතත් මැදිරියට කැඳවාගෙනට බලාපොරොත්තු වෙනවා. මුලින්ම මම වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයා වෙත යොමු වන්නට කැමතියි. ඔබතුමන් අදහස් පළ කරා අපිත් මතු කරා 2019 නිකුත් වන විගණකාධිපති වාර්තාව. දැන් බාල ඖෂධ හේතුවෙන් 2015 වසරේදී රුපියල් මිලියන 234ක්, ඒ වගේම 2016 දී රුපියල් මිලියන 602ක අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ විශ්වාසය paludu වීම, එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට Tamanට අවශ්‍ය කරන බෙහෙත් ටික ගන්න ගියයින් පස්සේ අසනීපයකට බෙහෙත් ටික නිර්දේශ කරයින් පස්සේ මේ විශ්වාසයෙන් මේ බෙහෙත් ලබා ගන්න බැරි ප්‍රශ්නය මතුවෙනවා මේ කාරණේදී. ඇයි මේ විගණකාධිපති වාර්තාව දිහාවට මේ තරම්ම අපි අවධානය යොමු කරන්නට ඕන? ඇත්තටම මේ විගණකාධිපති වාර්තාව ඉතාමත්ම කියන්නේ සියලුම අංශ ඇතුළත් වෙන පරිදි මේ නිකුත් කරපු වාර්තාවක්. ඒ කියන්නේ වැරදි හදාගන්න ඕන නම් කෙනෙක්ට මේක බලලා ඖෂධ ශාස්ත්‍රයේ තියෙන සියලුම වැරදි හදාගන්නත් පුළුවන්. එතකොට මේ වාර්තාවේ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඖෂධ මේ ක්‍රියාවලියේ සිට ඒ ආක්‍රමිතතා සිදුවන ආකාරය හොඳටම අධ්‍යයනය කළා තමයි ඊට අවශ්‍ය කරන ඒ වළක්ව ගන්න අවශ්‍ය කරන නිර්දේශ ඉදිරිපත් කළා තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට ඊ타මත්ම ජුගුප්සාජනක ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුලේ සිදුවුණු මෙම වංචාවන් ඊටම පැහැදිලිව මේ වාර්තාවේ අඩංගු වෙනවා. අපි ඒක පටන් ගත්තොත් අපි නිකමට කියන්නේ මම කලින් මගේ ප්‍රවේශයේදී මම කතා කරා කොහොමද මේ රටට ඖෂධයක් කියන්නේ වෛද්‍ය සැපීම් අංශය විසින් රෝහල් වලට ඖෂධ ලබා දීම සඳහා ඖෂධ කොහොමද ලබා ගන්න කියන එක ගැන මම හැඳින්වීමක් සිද්ධ කරා මේ කතා බහ ආරම්භ කරද්දිම අපි එතනින් ගත්තොත් එතනින් එහාට අපි මේ රටේ පහුගිය කාලේ කතා වෙච්ච රජයේ වෛද්‍ය සංඝයේ 2019 අගෝස්තු මාසේ 9 වෙනි දින වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට පාවා යන සිද්ධ වුණා මෙම බාල ඖෂධ සහ ඖෂධ හිඟය කියන මේ මාතෘකාව යටතේ මේ මොකද හිටු සෞඛ්‍ය අමාත්‍යරයා මේක ක්‍රියාත්මක මෙම මේ ප්‍රශ්නේ විසඳන්න කිසිම ආකාරයකින් මැදිහත් වෙනවා අපි දැක්කේ නැහැ. අපි ඇත්තටම කිව්වොත් මම මේ ෆයිල් එකක් තියෙනවා. මේ ෆයිල් එකේ සෑහෙන ප්‍රමාණයක් පහුගිය කාලේ මේ අඩුපාඩු පෙන්ලා දීලා අපි ඉදිරිපත් කරපු ලිපි ලේඛන තියෙනවා. රජයට මේ මාධ්‍ය නිවේදන තියෙනවා. රජයට ජනාධිපතිතුමාට හිටපු ජනාධිපතිතුමා දයාපු ලිපි මේක තියෙනවා. එතකොට මේ සේරම ගත්තම අපි සෑහෙන දැනුවත් කිරීම සිද්ධ කළා තියෙද්දි මහා දවාලි කරන හොරකම් වගේ තමයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ.
එතකොට කිව්වොත් මේ ඖෂධ හිඟේ සිද්ධ වෙන හැටි අපි නිකන් දල වශයෙන් සලකා බැලුවොත් සමාවෙන්න මේ වෛද්‍යතුමනි මේ දැන් කාලවකවානුවක් පෙන්වුම් කරාම අපිට දැන් මේ එහෙම කාලවකවානුවද එහෙම නැත්නම් මීට කලිනුත් සිද්ධ වෙච්ච දේවල් ඔය විදිහටද එහෙම නැත්නම් මේ කාලේ ඊට වැඩිය විශාල දැන් ඔබතුමන් නිතරම එක කාලයක් මතු කරන නිසා මම අහන්නේ මේ ඔව් ඇත්තටම මෙහෙමයි මම මේ කාලයක් මතු කරන්නේ මේ විගණක අධිපතික වාර්තාවෙන් අපිට සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් මේ පහුගිය කාලය ගැන විතරක් නිසා නමුත් මේකෙන් කියන්නේ ඊට කලින් කාල හොඳයි කියලා මොකද මේ විගණක අධිපතික වාර්තාවේ 2016ට අදාළ ඉදිරිපත් වෙච්ච කරුණවලදී ඊට පහුගිය අවුරුද්ද කියන්නේ 2013 14 කාලේ සිදුවෙච්ච කරුණු දේවල් ගැනත් යම් කරුණු අඩංගු වෙනවා. නමුත් ඒවා විශාල වශයෙන් අඩංගු වෙන්නේ නැහැ මේ වාර්තාවේ. එතකොට අපිට සාක්ෂි සහිතව ඉතින් කරන්න නමුත් මේම ක්‍රියාවලිය තමයි බොහෝ මෙච්චර කාලයක් මෙරටේ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මම කියන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පමණයි මේවා කරේ කියලා. මොකද ඊට කලින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුත් මේ වගේ දේවල් කරලා තියෙනවා. නැත්තම් මේක මේ විශේෂයෙන් මොකද රජයක් මාරු වුණායි කියලාත් මේ ක්‍රියාවලිය වෙනස් වෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණ තමයි දැන් පහුගිය රජයේ දැන් ඉවරයිනේ. ඉවරලා දැන් අලුත් රජයක් පටන් ගන්න තියෙනවා. නමුත් අද මේ පටන් මාස 6ක් ගිහිල්ලක් තියෙනවා. නමුත් මේ මාස 6 ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ මෙම ක්‍රියාවලිය සකස් කරන්න ජනාධිපතිතුමාට සහ අමාත්‍යවරයෙකුට උමනා තිබ්බට සකස් කරගන්න හරි අමාරුයි. මොකද අමාරු වෙලා තියෙන්නේ. එම නිලධාරීන් තාම එතන ඉන්නවා. ඔවුන් එහා මෙම නිලධාරී තන්ත්‍රය වෙනස් කරන්නේත් නැතුව රජය මේ දේ රකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ නැහැ. එතකොට රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් මේක මේ දේවල් නිවැරදි කරන්න අවශ්‍ය නම් මම ඒක ඉස්සරහට කතා කරන්න. ඒ කියන්නේ මොකද කියන්නේ දැන් කතා කරන්න කිව්වොත් අපිට මේ කරුණු ටික අපි කතා කරන්න බැරි වෙන හින්දා. ඇත්තටම කිව්වොත් මේක මේ විශේෂයෙන් පහුගිය රජයේ විතරක් පහුගිය සෞඛ්‍ය අමාත්‍යවරයා කාලේ මතු කරලා පෙන්නන්නේ මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල්. ඔබතුමා ඉදිරිපත් කරපු අර මේ දත්තවලම තියෙනවා රුපියල් මිලියන 200 ගාන රුපියල් මිලියන 600 ගානකට වැඩි වෙනවා. එතකොට පේනවා රුපියල් 100-150 ගානක වෙනසක්. ඉතින් ඒ වෙනස තමයි ඔගේ බොහොම පැහැදිලි වෙන්න පුළුවන් සාක්ෂිය. ඊට කලින් අවුරුද්ද වෙච්ච දේවල් ඊට වඩා දෙගුණ වෙලා ඊළඟ අවුරුද්ද සිද්ධ වීම තමයි පහුගිය කාලේ තිබිච්ච විශේෂත්වය වෙන්නේ. එතකොට ගත්තම මම කලින් කිව්වා වගේ මේ ඖෂධ හිඟය නිර්මාණය කළ ඇත්තම ගොත් ඖෂධ හිඟයක් කියන එක ස්වභාවය කියන්නේ ඇත්තම ඖෂධ හිඟයක් හින්ද ඇති වෙන්නත් පුළුවන්. නිර්මාණය කළ ඖෂධ හිඟක හදන්නත් පුළුවන්. ඒ නිර්මාණය කළ ಔಷධ හිඟයක් හදන්න කියන එක ගත්තොත් අපේ රටේ වෛද්‍ය සැපීම් අංශයේ තියෙන ගබඩා ගත්තම ගබඩාවල ඖෂධ ගබඩා කිරීම හැකියාව මාස 3කට තමයි සාමාන්‍යයෙන් තියෙන. ඒක අනුමත කරලා තියෙන ප්‍රසම්පාදනය සහ මේ විගණක අධිපති වාර්තාවලින් ඒක තියාගෙන ඉන්නේ ඇත්තටම කිව්වොත් බෑකප් ස්ටෝ එකක් විදිහට අවශ්‍යතාවයක් වුණාම නිකුත් කරන්න. එතකොට යම් ඖෂධයක් මේ රටට අවශ්‍ය නම් මේ ඖෂධය කලින් අර කිව්වා වගේ ඇස්තමේන්තු අරගෙන ඊට පස්සේ ප්‍රසම්පාදනය සිද්ධ කරලා ඖෂධ ලබා ගැනීම කරගෙන ඖෂධ ගබඩාවට ගෙනාවන් පස්සේ ඒ ඖෂධයේ ගබඩාවේ තියෙන ඖෂධ හිඟ වෙන්නේ ඒක නිමා වෙන්න ඉස්සෙල්ලා ඊළඟ තොගේ ගෙන්න ගන්න අවශ්‍ය වෙන කටයුතු සකස් කරන්න ඕනේ. නමුත් මේ රටේ ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. එම තොගේ ගෙන්න ගන්නකම් තියෙන තොගේ ඉවරෙන්නකම් ඊළඟ තොගේ ඉන්නේ නැහැ. තොගේ ඉවරුනාම මාසිකමාරක් දෙකක් යනවා ඊළඟ තොගේ ගෙන්න ගන්න. ඒ ගෙන්න ගන්න කලතුරට ඖෂධ හිඟයක් ඇති වෙනවා. එතකොට ඖෂධික පිළියම වෙන්නේ දේශීය වෙළඳපොළෙන් හදිසි මිලදී ගැනීම යටතේ අධි මිලට ඖෂධ මිලදී ගැනීම. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි ඖෂධ හිඟයක් මවාපාන්න සිදුවෙන හේතුව. එතකොට සමහර ඖෂධ සමාගම් වෛද්‍ය සැපීම් මේ SPC එකෙන් කියන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් කැඳවන ටෙන්ඩර් වලට එන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට එන්න අවශ්‍යතාවයක් නැහැ. ටෙන්ඩර් වලට අඩු මිලට බෙහෙත් දෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට මේ දේශීය වෙළඳපොලේ සාමාන්‍ය ඒගොල්ලන්ගේ මිලටම තියාගෙන ඉන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ හොඳටම දන්නවා මේගොල්ලෝ මාස කීපයකට සැරයක් ඇති කරන ඖෂධ හිඟ යටතේ ඒගොල්ලන්ට අධි මිලට බෙහෙත් විකුණ ගන්න පුළුවන්. මේ ලෝකල් පර්චේස් කියන ක්‍රමය යටතේ. එතකොට මේක ඇත්තටම මාෆියාව. ඉතින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි මේ විගණක අධිපති වාර්තාවේ බොහොම පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා. ඒක හොඳම උදාහරණය තමයි මේකේ 10 වෙනි පිටුවේ තියෙනවා දාලා අයිසොනියසිඩ් කියන ඖෂධය. අපි හැම බොහොම ජනප්‍රිය දෙයක් තමයි 764 පෙත්ත රුපියල් 64ට දුන්නා කියන කතාව. අන්න ඒක. මෙතන සිද්ධ වෙන්නේ ඖෂධ නීතික සංස්ථාවෙන් 764ට මිලදී ගන්න අයිසොනියසිඩ් කියන මේ ඖෂධය. මේක දෙන්නේ අපි කියන්නේ ෂේ රෝගී තියෙන රෝගීන්ට ලබා දෙන ඖෂධය. මෙම ඖෂධය 764ට තියෙන එක වෙළඳපොලේ හිඟයක් මේ ඖෂධ හිඟයක් මවාපාලා වෙළඳපොලේ රුපියල් 64ට තියෙන පෙත්ත මිලදී ගන්නවා. ඒ වගේම තව උදාහරණයක් තමයි ටැට්‍රොසැක්ටින් කියන ඉන්ජෙක්ෂන් එක රුපියල් 1058ට තියෙච්ච ඉන්ජෙක්ෂන් රුපියල් 19000ට මිලදී අරගෙන තියෙනවා. ඉතින් මේ වගේ මේ එකක් මේ උදාහරණ දෙකක් විතරයි. ඒක මේ උදාහරණ දෙක විගණක වාර්තාව තියෙන දෙකක්. ඊට අමතරව තව දේවල් තියෙනවා. එතකොට මේ
මේක තමයි ඖෂධ මාෆියාව කියලා අපිට පෙන්වන්න පුළුවන්. මෙන්න මේකයි අපි වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් කරන්න රජයේ වෛද්‍ය සංවිධියට යෝජනාවලියක් මෙම රජයට ඉදිරිපත් කළා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා යෝජන ක්‍රියාවලිය කියලා. ඒ ගැන මම ඉදිරියට කතා කරන්න. අපි දැනට විගණාධිපතිතුමා තියෙන මේ කරුණු එක්ක ඉස්සරහට යමු. ඊට පස්සේ ඔබතුමා කතා කරා බාල බෙහෙත් සම්බන්ධව. බාල බෙහෙත් කියන එක ගත්තම ඊ타මත්ම ඒ කියන්නේ ඒක මට වචනයක් නැහැ කියන්නේ ඒකේ තියෙන ජුගුප්සාජනක තත්ත්වය ගැන කියලා දෙන්න. මෙම ඖෂධ බාල බෙහෙත් කියලා අඳුරගන්නෙත් ඖෂධය ගෙනලා නිකුත් කළා සෑහෙන කාලයකට පස්සේ. ඒකට හේතුව තමයි මෙම ක්වොලිටි කන්ට්‍රෝල් ලැබ් එකක් නැතිකම. අපි කියන්නේ තත්ත්ව පාලනයට අවශ්‍ය කරන රසායනාගාරයක් මේ රටේ ස්ථාපනය කළ නැතිකම. විධිමත් සහ අවශ්‍ය කරන ධාරිතාව යුතු රසායනාගාරයක් මේ රටේ ඉදිරිපත් කළ නැතිකම. ඒ නිසා මේක හොඳම උදාහරණය තමයි 2016 අගෝස්තු මාස 9 වෙනිදා අඳුර ගන්නවා ෆෝලික් ඇසිඩ් කියන ගැමිණි මවුරුන්ට ලබා දෙන විටමින් පෙත්ත. මේ අවශ්‍ය කරන තත්ත්වයෙන් තොරයි කියලා. ඒක හඳුන ගන්නකොට එම ඖෂධ පෙති මිලියන 552ක් SPMC කියන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් තමයි මේ ඖෂධ ලබා සපයලා තියෙන්නේ. ඒ ලබා දුන්න ඖෂධ වලින් පෙති මිලියන 552ක් ලබා දීලා තියෙනවා. එයින් පෙති මිලියන 539ක් ඒ වෙනකොටත් රෝගීන්ට ලබා දීම සඳහා රෝහලට යවලා ඉවරයි. ඒකිනුත් 98ක් රෝගීන්ට දීලත් ඉවරයි. එතකොට හිතන්න මෙම රටේ රෝගීන්ට මොකක්ද ලැබිලා තියෙන තත්ත්වය කියලා. ඒ වගේම තව ඖෂධයක් තියෙනවා ඇඩ්‍රෙනලින් බයිටාටරේට් කියලා අපි රුධිර පීඩනයෙන් දෙන රෝගීන්ට ලබා දෙන ඖෂධයක්. මෙම ඖෂධය හඳුනා ගන්නකොට 2015 ඔක්තෝබර් 15 වෙනි දින තමයි පැමිණිල්ලක් හම්බෙලා තමයි මේ පරීක්ෂණ පවත්වන්නේ. මේ පරීක්ෂණ පවත්වලා ඒක අවශ්‍ය කරන තත්ත්වය නැහැ කියලා හඳුනා ගන්න පෙබරවාරි 5 වෙනිදා. ඒ වෙනකොට 99ක් මේ ඖෂධය නිකුත් කරලා අවසානයේ රෝගීන්ට ලබා දෙන්නේ. මේ නිසා රෝගීන් කී දෙනෙක් මැරෙන්නේ නැද්ද? අඩු රුධිර පීඩනය නිසා. රුධිර පීඩනය මේ පවත්වා ගන්න බැරුව. එතකොට මෙන්න මේවට මොකද්ද මේ රටේ මිනිස්සු කරන්න ඕනේ? මෙන්න මේවා අපි ඉස්සරහට සකස් කරගන්න ඕනේ. එතකොට ඊට අමතරව ගබඩා ගත්තම වෛද්‍ය සැපීම් අංශයේ ගබඩා ගත්තම වෛද්‍ය සැපීම් අංශයේ ගබඩා සෞඛ්‍ය අංශයේ ගබඩා පමණක් නෙමෙයි ප්‍රාදේශීය තියෙන ගබඩා ගත්තමත් මේවා තියෙන මේ ඖෂධ ගබඩා කිරීමේ පහසුකම් බොහෝ ඖෂධ අංශක 25ට වඩා අඩු උෂ්ණත්වයේ තමයි ගබඩා කරන්න නිර්දේශ කරලා තියෙන්නේ බොහෝ අවස්ථාවලදී. සමහර ඊටත් වඩා අඩුයි. එතකොට මේ ගබඩා පහසුකම් වල මේ අවශ්‍ය කරන උෂ්ණත්වය පවත්වා ගැනීම පවා සිද්ධ කරලා නැහැ පහුගිය කාලේ. ඒක මම හිතන්නේ මේ හිටපු රජින් විතරක් වෙච්ච දෙයක් කාලාන්තරයට සිද්ධ දෙයක්. ඊට අමතරව දැන් මේ රටේ අපි කියනවා දැන් ගම් වතුර වගේ ආපදා කාලය එනවා. මේ ආපදා කාලෙදී විදේශ රටවල් වලින් ඊට අමතරව මේ රටේ ඉන්න මහ ජනතාව විශාල වශයෙන් ලබා දෙන ආධාර වශයෙන් වෛද්‍ය උපකරණ සහ ඖෂධ ලබා දෙනවා. මේ වෛද්‍ය උපකරණ සහ ලබා දෙන ඖෂධ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත් වෙන්නේ නැහැ කොහොමද? එතකොට මේවා ගබඩා කරගන්න බැරුව මේවා හරියට නියාමනය කරගන්න බැරුව සෑහෙන ප්‍රමාණයක් විනාශ වෙලා යනවා. ගබඩාවල වල සහ සාමාන්‍යයෙන් කොරිඩෝ වල තිබිලා. මිනිසුන්ට ලබා දෙන්න ඉස්සෙල්ලා. ඊළඟට සිද්ධ වෙන දේ තමයි මේ ඖෂධ ආනයනය කරද්දී කල්පැනීමට ඉතාම ආසන්න ඖෂධ තමයි මේගොල්ලෝ සමහරවිට ගෙන්නන්නේ. ඒකට මෙම ඖෂධ රෝහල් වලට ලබා දෙන වෙනකොටම සමහරවිට කල්පැනලා. කල්ලිකුත් වෙලා. එතකොට මේ කල්ලිකුත් වුණ ඖෂධ විස සෑහෙන ප්‍රමාණයක් නාස්ති වෙනවා. එතකොට මේ වගේ විශාල නාස්තියක් විශාල ජනතාවගේ සෞඛ්‍යයට විශාල හානියක් සිද්ධ වෙනවා මෙම ක්‍රියාවලිය ඇතුළේ. මෙන්න මේ සම්බන්ධව තමයි මේ විගණන වාර්තාව සඳහන් වෙන්නේ. මේවට වගකීම් යුතු පුද්ගලයන්ගේ නම් පවා තම අවස්ථාවල සඳහන් වෙනවා. මේ විගණන වාර්තාව පමණක් නෙමෙයි මෙතෙන්දී තව වැදගත් තව වාර්තා දෙකක් තියෙනවා. ඒ වාර්තා දෙකෙන්ම පෙන්වුම් කරලා තියෙනවා. අනිත් වාර්තාව තමයි ප්‍රසම්පාදන කමිෂනෙන් ඉදිරිපත් කරපු වාර්තාව සහ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා විශේෂයෙන් රජයේ වෛද්‍ය සංගමයේ එතුමාගේ ඉල්ලීමක් කරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන වංචා දූෂණ හොයන්න කියලා. ඒ ඉල්ලීම වෙනුවෙන් එතුමා ජනාධිපති කමිටුවමක් පත් කරා. ඒ පත් කරපු කොමිසමේ
වාර්තාවක් තියෙනවා. මේ වාර්තාව මෙම රජයට බාර දීලා තියෙනවා. නමුත් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මේ වාර්තාව අනුව මේ වාර්තාවේ මේ පුද්ගලයන් අදාළ පුද්ගලයන් නම් හොඳින් ඉතාමත්ම පැහැදිලිව සාක්ෂි සහිතව සඳහන් වෙනවා. හොඳයි. වෛද්‍යතුමනි වෛද්‍යතුමනි අපිට මේ අවසරයක් දෙන්න මේ මම හිතනවා මේ අපි ජයන්ත බණ්ඩාර මහත්මයා වෙත ජයන්ත බණ්ඩාර වෛද්‍යතුමා වෙත යොමු වන්නට ඕන කියලා. දැන් වාර්තාවන් වෛද්‍යතුමනි ජයන්ත බණ්ඩාර වෛද්‍යතුමනි දැන් වාර්තාවන් නිකුත් වෙනවා. රජයෙන් රජයට තව වාර්තාවන් නිකුත් වෙනවා. එතකොට විගණකාධිපතිතුමාගේ වාර්තාව වෙන්න පුළුවන්, ජනාධිපති කොමිෂන් වාර්තාව වෙන්න පුළුවන්, තවත් වාර්තා වෙන්න පුළුවන්. මේ වාර්තා නිකුත් වෙනකොට රජයෙන් රජයට එහෙම නැත්නම් වසර 5න් 5ට මේවා අලුත් වෙනවා මිසක් මේවා පාලනයට එහෙම නැත්නම් මේවා නොවෙන්න කටයුතු සිද්ධ වෙන්නේ නැහැ නේද? මේ බරපතල ප්‍රශ්නයක් නේද ජනතාවට? ඔව් ඇත්තටම දැන් වෛද්‍ය රුවන් මහත්මයා කිව්වා වගේ දැන් ඔය පහුගිය අවුරුදු 20ක විතර කාලයක් බැලුවට පස්සේ ඖෂධ තත්ත්වයෙන් බාලයි කියලා සොයා ගන්නකොට ඒ ඖෂධ පාවිච්චි කරලා ඉවරයි. ඖෂධ විත්ඩ්‍රෝ කරන්න ඉලා චක්‍රය නිකුත් කරනකොට ඒ වගේ එක්ස්පයරි ඩේට් උත් පැනලා තියෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට අපි දැන් එක උදාහරණයක් කිව්වේ ඒ වගේ ගොඩාක් උදාහරණ තියෙනවා. අපේ රටේ ඖෂධ බාලයි කියලා හොයාගන්නකොට ඒ ඖෂධ සම්පූර්ණයෙන් පාවිච්චි කරලා ඉවරයි. ඒතකොට සමහරට ඒ චක්‍රලයක නිකුත් කරනකොට ඒ ඖෂධ විත්ඩ්‍රෝ කරන්න කියලා ආපහු ගෙන්න ගන්න කියලා මේ ඒ ඖෂධයේ එක්ස්පයරි ඩේට් එකක් පැනලා. එතකොට අනිත් ඒ තමයි මේ දැන් විගණාධිපති වාර්තාව හරහා අපිට අහුවෙලා දෙන මේ සුළු ප්‍රමාණයක මං කියන්නේ. මේක හරියට අර මුහුදු මැද්දේ අයිස් කන්දක් වගේ අයිස් කුට්ටියක් තිබ්බම ඒක පොඩි කැලන අපිට පේන්නේ. ඔය විගණාධිපති වාර්තාව හොයාගෙන තියෙන වගේ පොඩි කුට්ටියක්. නමුත් ඊට වඩා මහ දැවැන්ත වංචා දුෂ්කර ප්‍රමාණයක් හොරකම් කිරීම ප්‍රමාණයක් මේ ඖෂධ හරහා සිද්ධ වෙනවා. ඒක වෙන්නේ ඉස්සල වශයෙන් ඖෂධ සමාගම් කොමිෂන් හරහා කොමිස් හරහා. ඒ කොමිස් කියන එක අපිට හොයන්න බෑ විගණාධිපති වාර්තා වලින් විගණනය කරලා හොයන්න බෑ කොමිස් කියන එක. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපේ රටේ ප්‍රධානම ගැටලුවක් තමයි ඖෂධ කිසියම් ජෙනරික් නේමයක් දායක කිසියම් ඖෂධයක් සඳහා තියෙන අතිවිශාල ප්‍රමාණයක් වෙළඳ නම් ප්‍රමාණය ඒක විවිධ සමාගම් ප්‍රමාණය මේක සීමා වෙන්න ඕනේ. මේක දියුණු රටවල් වල එක්ක සමාගම් 3යි 4යි උපරිම 5කට සීමා වෙනවා. එතකොට අපේ රටේ එහෙම අපේ රටේ ඖෂධ එක ඖෂධයකට ඖෂධ වර්ග 100 ගාණක් තියෙනවා. සමහරට 60ක් 50කටත් මේක නවත්තන්න ඕනේ. මේක ප්‍රධාන ගැටලුවක්. අනිත් තමයි අපේ රටේ අපේ වගේ රටක ඖෂධ වල ප්‍රමිතිය සලකන්නේ නැහැ. ඒ සලකන්නේ නැහැ කියන්නේ ඒ ඖෂධ ප්‍රමිතිය පවත්වාගෙන යාමට අදාළ රසායනකාරක අපිට නැහැ හරියට. ප්‍රධාන ප්‍රශ්නයක්. එතකොට මේ අදාළ ප්‍රමිති පවත්වන්නට අවශ්‍ය පරීක්ෂා කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සමාගම් දන්නවා අපේ ලංකාවට ඕන කුණු ගොඩක් සාමාන්‍ය භාෂාවෙන් ඕන කුණු ගොඩක් එවන්න පුළුවන්. ඒ නිසා තමයි කොට විශේෂයෙන් ගත්තාම පහුගිය අවුරුදු ගාණක් තිස්සේම ඉන්දියානු සමාගම් විසින් සපේ ඖෂධවල විශාල වශයෙන් ක්වොලිටි ෆේලියර්ස් තිබුණා. තත්ත්වයෙන් බාල ඖෂධ තිබුණා. අපි ඔක දිගින් දිගටම කතා කරා. එතකොට සමහර අවස්ථාවල ඉන්දියාව රජයෙන් ලංකා රජයට බලපෑම් කිරීම තමයි පවා තිබුණා. අපි දන්නවා ඒක දැන් අදට අවුරුදු ගණනාවට ඉස්සෙල්ලා. එතකොට මේකට තියෙන විසඳුම් තමයි අපි අර සිල්ලරට ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් පාකිස්තානෙන් බේජ්ජන නෙමෙයි අපි රෝ මැටීරියල්ස් අමුද්‍රව්‍ය බල්ක් විදිහට ප්‍රොෆෙසර් සෙනග බිල් කියනවා බල්ක් විදිහට විශාල ප්‍රමාණයක අමුද්‍රව්‍ය අරගෙන ආවිල්ලා අපේ රටේ එතකොට අපිට ලේසි ක්වොලිටි චෙක් කරන්න. මොකද අපි චොට්ට සිල්ලරට ගන්නකොට අපිට අමාරුයි මේ ප්‍රමිතිය පවත්වාගෙන යන්න. ඒ නිසා තමයි අපිට රාජ්‍ය ඖෂධ සංස්ථාවක් අවශ්‍ය නිෂ්පාදන සංස්ථාවක් අවශ්‍ය විශාල වශයෙන් නිෂ්පාදනය කරන්න තොග වශයෙන්. එතකොට අපිට තොග වශයෙන් මිලදී ගැනීම කරන්න. අපිට ලෝකයේ විශාලම වශයෙන් වැඩිමම ඖෂධ අමුද්‍රව්‍ය ඉන්දියාව සහ චීනය. අපිට බටහිර රටවල් පවා චීනෙන් තමයි ඖෂධ අමුද්‍රව්‍ය ගෙනියන්නේ. එතකොට අපිට පුළුවන් චීනය සහ ඉන්දියාවේ රටවල් වලින් බල්ක් වශයෙන් විශාල වශයෙන් අමුද්‍රව්‍ය අරගෙන ආවිල්ලා අර ප්‍රමිතිය පවත්වාගෙන යාමින් අපේ රටේ හැකි තරම් දුරට රාජ්‍ය සේවය සහ අවශ්‍ය නම් අපේ රාජ්‍ය නියාමන යටතේ පුජ්‍යලගංශ උනත් අධිසින් තත්ත්වය අනුව අවශ්‍ය අපිට අවශ්‍ය ඖෂධ ගුණාත්මකභාවය අපි තහවුරු කරගනිමින් නිෂ්පාදන කර ගැනීම. එතකොට ඒ අවශ්‍ය ප්‍රමාණයට අපි අපිට අස්තමතු කරලා අවශ්‍ය ප්‍රමාණයට අපිට අඛණ්ඩව නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඔය ප්‍රසම්පාදන කමිටුව හරහා ටෙන්ඩර් කිරීම ප්‍රසම්පාදන කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අපේ රටේ මේ ඖෂධ නිෂ්පාදනයට යන්නේ නැත්තේ මේ ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍ය බලධාරීන් මේකට යන්නේ නැත්තේ රාජ්‍ය ඖෂධ සංස්ථා බිඳ වට්ටන්නේ. අපි දන්නවා මේ 1999 මේ රාජ්‍ය ඖෂධ සංස්ථාව තිබ්බ එක දෙකට කැඩුවා. කඩලා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙන එකක් හැදුවා. රාජ්‍ය ಔಷಧ සංස්ථාව තව එකක් හැදුවා. එතකොට අන්තිමට වුණේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ඖෂධ ටික රාජ්‍ය ඖෂධ සංස්ථාව බෙදාහැරන අංශය මිලදී ගන්න නැත්තත් වුණා. අදටත් ඒ තත්ත්වය තියෙනවා. ඒ නිසා අපි කිව්වා මේ දෙක එකතු කරන්න. දෙකක් නෙමෙයි මේ සේනක පිළ පැත්තම හදේ එකක්. ඒක දෙකට කඩලා දැම්මා. එතකොට මේක විනාශ කරා. එතකොට ඖෂධ නිෂ්පාදනයේ පැත්තකට ගියා. ඖෂධ නිෂ්පාදන අඩු වුණා. එතකොට අපි කළ යුතු දේ තමයි අපේ රටේ
මම විශේෂ සඳහන් කරනවා මේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා විතර නෙමෙයි අපේ රටේ පුජ්‍යලකාංශයේ පවා විශාල වශයෙන් ඖෂධ නිෂ්පාදනය. ඒ වගේ ප්‍රමිතිය ඉහළයි කියන අපි පිළිගන්නවා. නමුත් දැන් තියෙන මේ වෙළඳපොළ ආර්ථික ක්‍රමය ඇතුලේ අපි විශ්වාස කරන්නේ 100%ක් අපිට රජයේම මැදිහත් වෙලා කරන්න පුළුවන් කියලා. නමුත් පුජ්‍යලකාංශයේ වුණත් අපේ රටේ නිෂ්පාදන ඖෂධවල ප්‍රමිතිය ඉහළයි නිසා අපිට ඒවා නියාමනය කරන්න පුළුවන්. පාලනය කරන්න පුළුවන්. අපිට යටත් කරන්න පුළුවන්. මිල පාලනය කරගන්න පුළුවන්. ඒතර අපි සිල්ලරට ඉන්දියාවෙන් පාකිස්තානෙන් චීනෙන් බඩු ගෙන නවත්තලා අපි අමුද්‍රව්‍ය ගෙනල්ලා අපේ රටේ නිෂ්පාදන ආරම්භ කරනවා. ඒ හරහා අපිට විශාල වශයෙන් විදේශ නෙමෙයි ඉතුරු කරන්න පුළුවන්. ඒතකොට අපිට ටෙන්ඩර් ක්‍රියා අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැන් ටෙන්ඩර් දසදහස් ගාණක් අවුරුද්දට ටෙන්ඩර් කරනවා. ඒතර කාලයක් නැහැ මේක කරන්න. දැන් මේ හරහා විශාල වංචාසුන් සිද්ධ වෙනවා. අපි දැන් ඔය විඥාන වාර්තා හරහා බොහොම සුළු ප්‍රමාණයක් තමයි හොයාගෙන තියෙන්නේ. ඕක ඉතා සුළු ප්‍රමාණයක්. නමුත් ඔය වගේ 100 ගුණයක් වංචා දූෂණ වෙනවා මේකේ. ඒ නිසා අපි කියන්නේ අපේ රටේ ඖෂධ නිෂ්පාදනය පටන් ගමු. අපේ රටට අත්‍යවශ්‍ය ඖෂධ වල 80%ක් අපි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක තමයි වගකීමෙන් අපිට අධිතාක්ෂණික ක්‍රම වශයෙන් එන්නත් වර්ග වගේ දේවල් සමහර තව ඉන්සුලින් වගේ දේවල් ඒවා බැරි වෙයි. නමුත් අපිට බහුලව පාවිච්චි කරන ඖෂධ වර්ග අපේ රෝහල් වල පැරසිටමෝල් පෙත්තේ ඉඳලා වේදනාශක පෙති මෙට්ෆෝමින් වගේ දේවල් අපි දැනටත් හදනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා ඖෂධ වර්ග 54ක් අපි හැදුවා. දැන් ඒක ඉතා අඩු වෙලා තියෙන්නේ. එතකොට මේවා විවිධ රජයන් යටතේ ඒ ඇමතිවරුන්ගේ ඒ නිලධාරීන්ගේ අවශ්‍ය ලාභ වැඩි කරගන්න වංචා දූෂණ කරලා තමන්ගේ ආදායම වැඩි කරගන්න ඉතාමත් නරක විදිහට පාවිච්චි කරලා තිනවා. ඒක තමයි අපිට මේක පේන්නේ. අපිට ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. ඒ නිසා අපි මේ ආණ්ඩුවටත් කියන්නේ ඉදිරියට අපි රජයන්ට බල කරන්නේ අපේ රටේ ඖෂධ නිෂ්පාදන පටන් ගන්න අපිට 100ට අඩුම ගානේ 60ක් තවත් අපිට අවශ්‍ය ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ අපි නිෂ්පාදනය කරන්න පුළුවන්. එහෙම කරොත් මේ ගැටලු ඔක්කොටම අපිට විසඳුම් හොයාගන්න පුළුවන්. අපේ ඖෂධ හිගේට වෛද්‍යතුමනි අපිට මේ නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. දැන් එහෙම නැත්නම් කෙනෙක්ට කියන්න පුළුවන් අපිට නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙන 120 කොහොමද එකපාරට 60ට වැඩි කරන්න කියලා. එහෙම ධාරිතාවක් තියෙනවද අපිට? දැන් මෙහෙම හිතමුද අපි පැරසිටමෝල් කියන ඖෂධය ගන්නකොට අපිට පැරසිටමෝල් පෙත්ත හදින එකේ ප්‍රශ්නයක් නැහැ. පුළුවන් හදන්න. අපිට අවශ්‍යයි. ඒතර අපි නමුත් අපි විශාල වශයෙන් පැරසිටමෝල් පෙති විදිහට ආනයනය කරන පිට රටින්. එතකොට ඒක අපි ආනයනය කිරීම අපේ විශාල වශයෙන් විදේශ විනිමය ප්‍රමාණයක් එළියට යනවා. නමුත් අපිට අපේ රටේ ඒවට දැන් ලෝකයේ විශාල තාක්ෂණික ක්‍රම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ පෙති හදන්න. එතකොට ඒකට අපිට විශාල මුදල් ප්‍රමාණයක් අපේ රටේ ඉදිරි කරගන්න පුළුවන්. ධාරිතාව වැඩි කරලා ධාරිතාව වැඩි කරන්න ඕනේ. වැඩි කරන්න පුළුවන්. බැරි නෑ. හොඳයි. ඒකම මේ මම දැන් ආයෙත් යමු වෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය කමිටු සමාජික වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයා වෙතට දැන් හරි දේශීය වශයෙන් ඖෂධ නිපදවන්න පුළුවන්. දැන් අර ඖෂධ නාමයෙන් ඖෂධ නිකුත් කිරීම පිළිබඳව කතා කරා. දැන් සමහර වෙලාවට මේ පිළිබඳව සමාජයේ විවිධ සංකතන මතුවෙනවා. මේ අදහසක් එනවා මේ වෛද්‍යවරු කැමති නෑ ඖෂධ නාමයෙන් එහෙම මේ බෙහෙත් ලියන්න කියලා. මේක වෛද්‍යවරුන්ගෙන්ම මතුවන විරෝධතාවයක් නිසා යම්කිසි අමාත්‍යවරුන් රජයන් මේන් ඉවත් වෙනවා කියලා කියනවා. මොකද වෛද්‍යවරුන්ගේ අකමැත්තක් මිසක් රජයේ අකමැත්තක් නැහැ කියලායි සමහර ලාවට අදහස් මතුවෙන්නේ. වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමන් කොහොමද මේකට අදහස් මතු කරන්නේ? මෙහෙමයි. එතෙන්දී මෙහෙම වෛද්‍යවරුන්ගේ අකමැත්ත කියන එක මෙහෙම දකින්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තම වෙළඳ පොලේ දැන් ඖෂධ වෙළඳ පොලේ ඖෂධ ගත්තාම එක උදාහරණයක් ගමු. මොකක් හරි ඖෂධයක් අපි මෙත්ෆෝමින් කියන ඖෂධය ගත්තාම මේ ඖෂධයට තියෙනවා ඖෂධ නාම, ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නේම්ස් තියෙනවා 10ක් 15ක්, සමහරට 20ක් 30ක්. එතකොට මේ ඖෂධය වෛද්‍යවරයා ලියලා දෙනවා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ඖෂධ නාමයෙන් මෙත්ෆෝමින් කියන නමෙන්. එතකොට මේ බෙහෙත අරගෙන ෆාමසියට ගියාම ෆාමසියේදී බෙහෙත දෙන්නේ ෆාමසියේ ඉන්න ඒ ඖෂධ වේදියා. එතකොට අපි කියන මේක ඩිස්පෙන්සින් පවර් කියලා. මේ ඩිස්පෙන්සින් පවර් එක ඒතකොට ඖෂධ වේදියට යනවා. එයා තෝරලා දෙනවා. එයාට වැඩිම ලාභයක් තියෙන. එයාගේ ෆාමසි එයාට වැඩිම ලාභයක් තියෙන බ්‍රෑන්ඩ් එකෙන් ඒ අවශ්‍ය කරන ඖෂධය රෝගියාට දෙනවා. මෙතන තමයි ඔය කියන ගැටලුව ඇති වෙන්නේ. එතකොට ඒකටත් නියාමනයක් අවශ්‍යයි. එතකොට ඇත්තටම කිව්වොත් මේ මම පෞද්ගලික වෛද්‍ය විද්‍යාවට දාන්න විදිහට වෛද්‍යවරු අතිබහුතරයක් එහෙම විරෝධයක් දක්වන්නේ නැහැ. ඖෂධ නාමයෙන් ඖෂධ ඉදිරිපත් කරන්න. මොකද වෛද්‍යවරුන් තියෙන ප්‍රශ්නේ තමයි වෛද්‍යවරයා ලියලා යනවා ඖෂධ නාමයෙන් ඖෂධය, නමුත් ෆාමසියේදී රෝගියාට හම්බෙන්නේ ඒකේ වැඩිම ලාභයක් ෆාමසියේ ඉන්න පුද්ගලයාට වැඩිම ලාභයක් තියෙන ඖෂධ තමයි රෝගියාට හම්බෙන්නේ. හොඳයි. දැන් වෛද්‍යතුමනි තව දැන් ඔබතුමන්ගේ අර සේනක පිබිලේ මහතාගේ මහාචාර්ය සේනක පිබිලේ මැතිතුමන්ගේ ප්‍රතිපත්තිය තුළ මේ ඖෂධ පිළිබඳව තොරතුරු දැන ගැනීම පිළිබඳව අදහසක් කියනවා. දැන් ඔය ප්‍රශ්නෙට හොඳම උත්තරේ තියෙන්නේ එතන නේද? ඒ කියන්නේ ඖෂධය පිළිබඳව
රෝගියා හෝ පාරිභෝගිකයා දන්නව නම් මිලදී ගන්න ආකාරය පිළිබඳව, එහි තියෙන ප්‍රමිතිය පිළිබඳව මේ දැනුවත් භාවය ලබා දීමද මේකට තියෙන විකල්පය. අනිවාර්යයෙන්ම ඊටාම පැහැදිලිව මේ රජ්‍ය වෛද්‍ය සංවිධානයේ මේ රජය ඉදිරිපත් කරපු යෝජනා වල මේකත් ඊටාම පැහැදිලිව දක්වලා තියෙනවා. රටේ තියෙන ඖෂධවල සම්බන්ධව තොරතුරු කේන්ද්‍රයක් සකස් කරලා මේකේ දෙන්න හොට්ලයින් එකක්. යම් රෝගියෙක්ට හෝ යම් පුද්ගලයෙක්ට ඒ ඖෂධ ගැන තොරතුරක් ලබා ගන්න අවශ්‍ය නම් ඒකට කතා කරලා හරි ඒකට ඊමේල් එකක් කියවලා හරි මේ තොරතුරු අරගෙන ඒකෙන් තමන්ට දෙන අතුරු ආබාධ ඒකේ මිල ගණන් කොහොමද ඒකේ තියෙන ලංකාවේ ලියාපදිංචි කරලා තියෙන බ්‍රෑන්ඩ්ස් මොනවද ඒවේ වටිනාකම් මොනවද මෙන්න මේ දේවල් අපිට ඒ තොරතුරු පද්ධතියට ඇතුල් කරලා එතෙන්දී ඒ රෝගියන්ට සමහරට ගිහලා එයාට වෙබ් අඩවියකට ගිහලා වෙබ් අඩවිය තුරින් බ්‍රවුස් කරලා හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ තොරතුරු කේන්ද්‍ර සකස් කරන්න කියන එක අපි යෝජනා කරලා තිනවා. ඒක සේනක බිබිලි ප්‍රතිපත්තියේ ඉතාමත්ම වැදගත්. මේ වෙනකන් කිසිම රජයක් අනන්තවත් කියන්නේ රජයේ වදින සමග 2012 සිට මේ සඳහා සීල රජයන්ගෙන් යෝජනා කරනවා. කිසිම රජයක් මේ වෙනුවෙන් තාම එහුම්කන් දීලා නැහැ. ඇත්තටම කිව්වොත් එක් වතාවක් 2008 විතර මේ සම්බන්ධව යම් යෝජනාවක් රජයකින් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ සඳහා පරිගණක පද්ධතිය සකස් කරනවා කියලා යම් දේවල් ටිකක් කරලා තියෙනවා. නමුත් ඒ සඳහා මේ වෙනකන් කිසිම දෙයක් මේ පොළවේ අපිට දකින්න විද්‍යාමාන අරමුණු සිද්ධ කළා නැහැ කිසිම රජයක්. ඉතින් මේ යෝජනාව මේ රජයට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියට මේක එකතුවත් කරන්න කියලා. හොඳයි. අපිට අවසර දෙන්න වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයාගෙනුත් වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයාගෙනුත් අපි අවසර ඉල්ලනවා. වර්චුවල් MR තාක්ෂණය ඔස්සේ ඔබ මේ මැදිරියට කැඳවා ගන්නේ. අපි තවත් වතාවක් ඒ ආකාරයෙන්ම ඔබ කැඳවා ගන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන්ම Facebook සහ YouTube ඔස්සේ නරඹන අයට කිව්වා මේ සාකච්ඡාව තුළ මතුවන කාරණා පිළිබඳව ඔබේ ප්‍රශ්න යොමු කරන්න කියලා. දැන් අපි ඒ සඳහා අවස්ථාව උදා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ ප්‍රශ්නවලට පුළුවන් තරම් කෙටි පිළිතුරු ලබා දෙමින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ප්‍රේක්ෂක ආගාරය සඳහා යොමු වන්නට. ඉතින් ඒ සඳහා අවසර දෙන්න අපිට අපි ඔබ දෙදෙනාට මද විරාමයක් ලබා දෙනවා. ආයෙත් ඔබව කැඳවා ගන්නා වූ බලාපොරොත්තු වෙන්න. හොඳයි හිතවතුනි, දැන් අපි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙනවා. ඇත්තටම ඖෂධ පිළිබඳව අපි දැනගෙන හිටියේ මොනවද? අපි මොනවා හරි අසනීපයක් ආවයින් පස්සේ අපි ගිහලා බෙහෙත් ගන්නවා. බෙහෙත් බොනවා. ඊට පස්සේ ආයෙත් යනවා බෙහෙත් ගන්නවා බෙහෙත් බොනවා. එතනින් එහාට මේ ඖෂධ පිළිබඳව තව කොයිතරම් තොරතුරු ඔබත් මමත් දැනගන්නට ඕනෑද? ඒ වගේම ඖෂධ පිළිබඳව නිසි ආකාරයේ තොරතුරු දැනගන්නට අපි කොයිතරම්නම් රජයන් සඳහා බලපෑම් කළ යුතුද? මොකද බාල බෙහෙත් බොන්න අපි කවුරුත් කැමති නෑ. ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය කරනවට අපි කවුරුත් කැමති නෑ. ඒ වගේම ප්‍රසම්පාදන ක්‍රියාවලිය එහෙම නැත්නම් ටෙන්ඩර් පටිපාටි ආදී වූ ක්‍රියාවලීන් මගහැරලා ඖෂධ මිලදී ගනිමින් රට ලෙඩ කරනවාට අපි කැමති නෑ. මේ නිසා ඔබේ ප්‍රතිචාර සඳහා ඉඩ දෙන වටේට ගමන් කරන්න මත්තෙන් ප්‍රධාන පාලක මැදිරියට යන්නම් අපි විරාමයකට. SLT 4G අපි අගයන්නේ තොපවයි. මේ අධිවේගී ඉන්ටර්නෙට්. මේ SLT ෆයිබර්. ෆයිබර් ඔප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවසත් බලගන්වන්න. SLT ෆයිබර් 1.1.2 අමතන්න. කවියක් ඇතුළේදී අපිට සංකීර්ණ මනෝභාවයන් කතා කිරීමේ ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඔහු සැඩ නොසැඩ දැයි කිසිදා නොසිතුයමි. ඔහුගෙන් පිරුණු අහසක් පමණක් දකිමි. අපේ ජීවිත වෙනස් වුණත් අපේ යටිහිතේ ජීවත් වෙන පිරිමියෙක් අපි හොයනවා. සඳක් වීමි තරු ගිනි අවුලන්ට පෙර ළඳක් වීමි හැමරය සලුවෙන්ට පෙර. මේ වෘත්තිකේ මං කැමතියි මේ වෘත්තිකාව ලිංගික ශ්‍රමිකයෙක් විදිහට හඳුන්වන්න. අපිත් ශ්‍රමිකයෝ කිසියම් ආකාරයක. සඳ කාලයක ඇගින් මා වෙත මගෙන් ඇය වෙත රඳා නොරඳා ගලන සෙනෙහස රැඳෙන්නේ නැහැ. පිරිමි ඇයි එක්කෙනෙක්ගේ සතුටු වෙන්නේ නැත්තේ? නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං
රසේ ආත්ම ගවේෂණය ඉරිදා රාත්‍රී 9ට. ඩෙබිට් කාඩ් එකක් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන සියලුම ඩයලොග් පාරිභෝගිකයන්ට රුපියල් 1000ක් දක්වා 100%ක කෑෂ්බැක් වාසියක්. කාඩ් විස්තර my dialog app එකේ අලුතින්ම සේව් කරලා රීලෝඩ් කළොත් බිල් එකක් ගෙවුවොත් මේ වාසිය ලැබෙනවා. ඉක්මන් කරන්න. මේ වාසිය ජුනි 14 දින දක්වා පමණයි. සේෆ් වෙන්න, ඊසි වෙන්න. 100%ක කෑෂ්බැක් වාසිය ලබා ගන්න. මොනතරම් දේශසහගත කෙනෙක් වුණත් කරණීය මෙත්ත සූත්‍රයෙන් නිවැරදිව සජ්ජායනා කරනකොට ඒ මෛත්‍රිය විශ්වයටම පතුරවනකොට අර සත්‍යය සතුට වෙනවා. එතකොට මෙයාගේ තියෙන බලපෑම නැති කරන්න පළවෙනි දේ තමයි ගෙදර හොඳට බුද්ධ වන්දනාව කරන්නට ඕන. දත් විදහා කරන ලදරු හිනහාවක් වගේ බුද්ධ විෂය ළඟ මම දකින ඔය කල්පනා කරන නිර්වචනය. ශපත්වේදී කරන බැලන්ස් කිරීම ජීවිතේදී නෑ. අනිත්‍යතාව මත රැඳිලා තියෙන මේ ගොඩ නැගිලා තියෙන මේ ගොඩවල් ටික ස්කන්ධ ටික මොහොතක් පාසා වෙනස් වෙනවා. තවද එක් සමයෙක් බුදුරජාණන් වහන්සේ මේ මතක භක්ත කියන ජාතක කතාව තුළින් කියන්නේ දැන් බුදුන් වහන්සේ අත්හරින්න කියන්නේ මේ ඔක්කොම අයින් කරලා දාලා වනගත වෙන්න කියන එක නෙවෙයි. කණ්ඩ බොණ්ඩ එපා, ඇඳුම් අඳින්න එපා, හොඳ වාහන වල යන්න එපා, ගෙවල් දොරවල් හදන්න එපා කියන එක නෙවෙයි. මිහිතලයට ධර්මය හොයාගත්තේ උඩින් නෙවෙයි. මිහිතලෙම තිබිච්ච එක. විශේෂයෙන් තුන්වෙනි සංගීතයෙන් තමයි ලංකාව ඇතුළු කොට ඇති රටවල් 9කට බුද්ධාගම සම්ප්‍රාප්ත වුණේ. නැනසින් සරා බුදු පිළිවෙත් පුරමෝ පවුලම පන්සලක් කරගනිමෝ. රෑ දවල් දැනෙන්නේ නැති පුතුමාකාර ඔන්ලයින් ජීවිතයට විවිධාකාර වොයිස් ඉන්ටර්නෙට් පැකේජ් රැසක් ඔබේ විදියට තෝරාගන්න. SLT 4G අපි අකයන්නෙත් ඔබවයි. අසීම ඔබ වෙත ගෙන එන්නේ අවකාශය හරහා පුද්ගලයන් මුණගස්වන තාක්ෂණික ප්‍රයෝගයක් ඔස්සේ. අපි රටක් විදියට තාක්ෂණික අත්හදා බැලීම් සිද්ධ කරන්නට ඕන. රූපවාහිනී මාධ්‍යකරුවන් විදියට දකුණු ආසියාවේ ප්‍රථම වතාවට අපට පුළුවන්කම ලැබෙනවා වර්චුවල් MR තාක්ෂණයෙන් පුද්ගල සම්බන්ධතා පවත්වන්නට. ඒ වගේම සම්මුඛ වෙන්නට අවස්ථාව උදා කරගන්න. ඉතින් අපි බලාපොරොත්තු වුණා ඔබෙන් ප්‍රශ්න අපි ඔබට ආරාධනා කරා Facebook චරණ TV Facebook පිටුවෙන් ඒ වගේම චරණ TV YouTube හරහා නරඹන ඔබට අවස්ථාවක් දෙන. විශේෂයෙන්ම මේ මාතෘකාව තරමක් විශේෂයි. මේ මාතෘකාව විශේෂ වෙන්නේ මේ මාතෘකාව ඔස්සේ අදහස් මතු කරමින් විවිධාකාරයේ අදහස් එකතු කරමින් ඉදිරියට ගමන් කරනකොට මේ සමහර අයට ප්‍රශ්න තියෙන්න පුළුවන් මේ කතා කරපු දේවල් සම්බන්ධයෙන්. ඒ නිසා අපි විවෘත වෙන්න ඕන. ඒ විවෘත වේදිකාව හදලා දෙන්න ඕන. මොකද අපිට සාකච්ඡාව සඳහා බොහෝ දෙනෙක් ඇඳවන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි සජීවීව ඔබට ආරාධනා කරා සජීව ලෙසින් මේ වැඩසටහන නරඹමින් ඔබට ප්‍රතිචාර පළ කරන්න. එහෙම පළ කරපු චරණ TV පිටුවේ පළ කරපු ප්‍රතිචාර දැන් අපි අපේ ආරාධිතයන්ට යොමු කරන අවස්ථාව. ඒ සඳහා අපට දැන් අවසර දෙන්න. හොඳයි වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයා සහ වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මාව ඉක්මනින් අපි වර්චුවල් MR තාක්ෂණය ඔස්සේ නැවතත් කැඳවා ගන්නවා. මම පොදුවේ ප්‍රශ්න යොමු කරන්නම්. ඔබ දෙදෙනාට පුළුවන් නෑ ප්‍රශ්න වෙන් කර යොමු කරොත් මම හිතන්නේ වඩාත් පහසු වෙයි. මම හිතනවා මේ මුල්ම ප්‍රශ්නය යොමු කරන්න වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයාට. වසන්ත දිසානායක මේ ප්‍රශ්නය යොමු කරන්නේ. ඔහු කියනවා මේ බෙහෙත් කොම්පැනි වල රෙෆ්ලා ෆාමසියට බෙහෙත් ටික දීලා දොස්තර මහත්තයට ගිහින් කියනවා මේ බෙහෙත ලියන්න කියලා. ඒ බෙහෙතට වැඩිය
මිල අඩුවෙන් ඒ වර්ගේම බෙහෙත් තියෙද්දි දොස්තර මහත්තයා ඖෂධ සමාගමේ ඕනෑකමට තමා ළඟට එන බෙහෙත් ගැන දැනුමක් නැති අහිංසක රෝගියාව බිලි දෙනවා. මේ ඖෂධ ජාවාරමට වෛද්‍යවරුන් වග කියන්න ඕන නේද කියලා ප්‍රශ්නයක් යොමු කරනවා වසන්ත දිසානායක. මා කැමති ඒ සඳහා ඔබතුමන් යොමු කරන්න. ඔව් මෙහෙමයි. දැන් අපි අර ඖෂධ ප්‍රතිපත්තියක් ගැන කතා කරන එක තමයි. වෛද්‍යවරුන්ට හරි එහෙම නැත්නම් සේල් රෙෆ්ලට හරි සමාගම් වලට හරි ඖෂධ වේදීන්ට හරි කාට හරි කෙනෙකුට රෝගියෙක් සුරා ගන්න අවස්ථාවක් තියෙනවා එක වැරදි. එහෙම කරන්න ඕන එක වැරදි පැහැදිලිව. එතකොට ඒ වගේ අවස්ථාවක් නැති ප්‍රතිපත්තියක් අපිට ඕන වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ දිගටම ඖෂධ මිල පාලනය කරන්න. මිල අතර තියෙන විශාල පරාසය අඩු කරන්න. එහෙම වෙන්න බෑනේ. මම හොඳ උදාහරණයක් ගන්න ලොසාටන් කියන පෙත්ත ගත්තොත් රුපියල් 2ක් විතර වෙන්නේ SPMC එක හදන පෙත්ත. නමුත් රුපියල් 10ට තියෙන වෙළඳපොලේ. එතන රුපියල් 10ට තියෙන පෙත්ත ගත්තොත් මාසෙකට උදේ හවස ගන්න දෙයක් නම් රුපියල් 600ක් යනවා මාසෙකට. රුපියල් 2 පෙත්ත ගත්ත රුපියල් 130 යන්නේ. එතකොට මේ හා විශාල පරාසයක මේ ඖෂධයේ මිල තීරණය වෙන්නේ කොහොමද? අන්න ඒ විතර තමයි වැරද්ද තියෙන්නේ. එහෙම නැතුව ඖෂධ එකම ඖෂධයකට තියෙන වෙළඳනම් ප්‍රමාණය සීමා කරලා ඒවායේ මිල පරාසය ඉතාම අඩු මට්ටමකට ගෙනාවොත් මේ ප්‍රශ්නේ නැහැ. ඒතර කොයි සමාගමෙන් ගෙනාවත් අනිත් තමයි ඖෂධයේ ප්‍රමිතිය සහතික වෙන්න ඕන. ලංකාවේ වෙළඳපොළ තුල හරි රෝහල් තුල හරි තියෙන සෑම ඖෂධයකම ප්‍රමිතිය සහතික වෙනවා. එහෙම රටවල් වල තියෙනවා. අපි දිනු රටවල් එහෙම තමයි තියෙන්නේ. ඖෂධ මිල පරාසයන් ඉතාම අඩුයි. එක හා සමාන මිල ගණන් තියෙන්නේ. ඕනෑම වෙළඳාමකටද වෙළඳාම් ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ වගේම ඒ ඖෂධයේ මිල ප්‍රමිතිය සහතික වෙලා දෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් ඇතිකරන්න තමයි ඖෂධ ප්‍රතිපත්තියක් ඕන වෙන්නේ. අන්න ඒ වගේ ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා නම් ඔය කියන වෛද්‍යවරුන්ටවත් ෆාමසි වලටවත් සේල් රෙෆ්ලටවත් සමාගම් වලටවත් ජාවාරම් කරන්න මිනිස්සු සුරා ගන්න බෑ. ඒ නිසා වැරද්ද තියෙන අන්න අතන ප්‍රතිපත්තියක් නැතිකම. ප්‍රතිපත්තියක් හදලා හරියට මේ රටේ ක්‍රියාත්මක කරොත් කිසි කෙනෙකුට රෝගීන් සුරා ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා තමයි අපි ප්‍රතිපත්තියක් ගේන්න කියලා බල කරන්න ආණ්ඩුවට. ප්‍රතිපත්තියක් ගේ නැතුව ආණ්ඩුව එක එකනට ඇඟිල්ල දික් කළා හරියන්නේ නැහැ. ඒතොර එක එක අයට මේක තුල රෝගීන් සුරා කෑමට එක වංචා දූෂණ කරන්න තම තමන්ගේ ලාභ කොටස් වැඩි කරගන්න අවස්ථා ඇති වෙන්නේ ප්‍රතිපත්තියක් නැතිකම නිසා සහ ප්‍රතිපත්තියක් හදලා ඒක ක්‍රියාත්මක නොකිරීම නිසා. එකක් තමයි අපිට යම් යම් නීති රාමු තියෙනවා ප්‍රතිපත්ති තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒවත් කඩනවා. අපි දැක්කනේ ඕන තරම් මේ ප්‍රසම්පාදන හරහා වෙලා තියෙන තේකනේ. ඒවා කඩන්නේ නැතුව අපිට අවශ්‍ය ප්‍රතිපත්ති හදාගෙන අපේ අවසාන ඉලක්කය තමයි ප්‍රමිතියනුත් ඖෂධ අවශ්‍යතාවය අනුව අපේ රටේ රෝගීන්ට ලබා දීම. ඒතර ඒ අරමුණ වෙනුවෙන් අපිට ගත හැකි ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. අපි කලින් සඳහන් කරේ සේන පිළ මහත්මයාගේ ඖෂධ ප්‍රතිපත්තියේ තියෙන අන්නේ ක්‍රියාමාර්ග. අන්නේ ක්‍රියාමාර්ග ගණනාවෙන් ඔක්කොම වෙන ගොඩාක් ක්‍රියාමාර්ග අරගෙන තමයි මේ ඖෂධ වෙළඳපොළ පාලනය කරන්න ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ මිනිස්සුන්ට ලැබීම සහතික කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපිට රමේෂ් ගුණතිලක මහත්මයා ප්‍රශ්නයක් යොමු කරනවා. මම එය යොමු කරනවා වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයාට. ඔබතුමන්ලා ඔහොම මැති ඇමතිවරුන්ට ලොකු ලොක්කන්ට විතරක් දොස් කිව්වට ගොඩක් දොස්තර මහත්වරුත් කම්පැනිවල ඉත්තු තමයි කියලා තමයි ඔහු අහන්නේ. අර කලිනුත් අපි මතු කරපු ප්‍රශ්නය. ඒකට ඇයි මෙහෙම සමාජ සංකතනයක් මේ සාමාන්‍ය ජනතාවට මෙහෙම හිතෙන්නේ ඇයි? ආයෙත් උත්තරේ අපිට අතෙන්ටම යන්න වෙනවද? ඔව් ඉතින් ඇත්තටම ප්‍රතිපත්තියක් විදිහට රටේ ඖෂධ නියාමනය සිද්ධ කරා නම් කොහෙවත් ඉන්න ඖෂධ සමාගමක ඉන්න මේ ඖෂධ ප්‍රවාදන නිලධාරියෙක් පුද්ගලයෙක්ට වෛද්‍යවරයෙක් ඉත්තෙක් බවට පත් වෙන්නේ නැහැනේ. අනිත් පැත්තෙන් ගත්තම ඔකට දැන් පොඩ්ඩක් අපි බිම් මට්ටමට බහලා බැලුවොත් සමහර විට සමාජයේ වෛද්‍යවරයෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ආකාරයට මේ ඖෂධ සමාගම් වලට විකිණිච්ච අය. එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් අපිට කියන්න බෑ මේ සමාජයේ සමස්ත වෛද්‍ය ප්‍රජාවම ඖෂධ සමාගම් වලට මේ ගැතිගම් කරනවා කියන එක. මොකද අතිශයින් බහුතරයක් විශේෂයෙන් රජ්‍ය වෛද්‍ය සංගමයේ සහ මේ රටේ වෛද්‍යවරුන් අති බහුතරයක් සමාජිකයෝ ඉන්නේ රජ්‍ය වෛද්‍ය සංගමයේට. මේ අති බහුතරයක් සමාජිකයෝ එකහෙලා කැමති සේනික බිල් ප්‍රතිපත්තියට අනුකූල වූ ජාතික ප්‍රතිපත්තියක් මේ රටේ සකස් කරන්න. ඒ ප්‍රතිපත්තිය සකස් කරා කියන්නේ ඔය කියන ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ වෙනවා. හොඳයි. වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයාට ඊළඟ ප්‍රශ්නය යොමු කරනවා. සෙනගත් මහත්මයා යොමු කරන ප්‍රශ්නය සමහර විදේශීය ඖෂධ නිෂ්පාදනය ගෘහස්ත කර්මාන්ත ලෙස නිපද වෙන බව කියවෙනවා. ඒ වගේ වෙලාවක නිෂ්පාදන ක්‍රියාවලියේ පිරිසිදු බව තත්ත්ව පාලනයේදී තහවුරු වෙනවද?
මේ ඇත්තක් නම් අපි මේ මගහරින්නේ කොහොමද? ඔව් ඒ කතාව ඇත්තක් තියෙනවා. නමුත් අපිට කියන්න බෑ ගෘහස්ත කර්මාන්තයක් තුලින් පිරිසුදු ආරක්ෂාව නැහැ කියලා. පිරිසුදු ආරක්ෂාව විය හැකි ආකාරය පුළුවන්. අපි දන්නවා සාමාන්‍යයෙන් ඖෂධ නිෂ්පාදනයේදී විශේෂයෙන් ඔය කියන්නේ මේ ඖෂධ පෙති නිෂ්පාදනයේදී අපි මෙට්ෆෝමින් වගේ ඩයනිල් වගේ පොඩි පෙති නිෂ්පාදන සම්බන්ධව කතා කරන්නේ. ඒතර අපි දන්නවා දැන් අපි දැන් සාමාන්‍යයෙන් ඖෂධ ගෘහස්ථ නිෂ්පාදන කරන්න යන්ත්‍ර තුනකින් පුළුවන්. උදාහරණයක් තමයි අපි මේ ඖෂධ නිෂ්පාදනය කිරීමේදී ඖෂධයේ ඉන්ග්‍රීඩියන්ට් එක නැත්නම් ඖෂධයේ ක්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සහ ඊට පිලස් ඒ කියන්නේ අර පිටි වර්ගයක තුන ඖෂධයේ පිට හදාගන්න. ඒතර ක්‍රියාකාර රසායන ද්‍රව්‍ය සහ අනිකුත් අර ඒ අනිකුත් ද්‍රව්‍ය එකතු කරලා ඒක මිශ්‍රණයකට දාලා අපි දන්නවනේ මික්ස්චර් එකකට දාලා මික්ස්චර් කරලා ප්‍රතිහදන මැෂින් එකකට යාලා ප්‍රතිහදන මැෂින් එක කරා ගිහලා ඒක වේලලා ඒක ටැබ්ලට් හදන මැෂින් එකකින් අර බ්ලිස්ටර් පැක් කරන මැෂින් එක කරා එළියට එන්න පුළුවන්. ඒක මේ වගේ කාමරයක වුණත් ඒක කරන්න පුළුවන්. පිරිසුදු බව ආරක්ෂා කර ගැනීමෙන් කරන්නත් පුළුවන් ඒක. ඒතකොට අපිට කියන්න බෑ මේ ගෘහස්ත කර්මාන්තයක් විදිහට ඖෂධ නිෂ්පාදනය කිරීමේදී එහෙම ආරක්ෂා වෙන්නේ නැහැ කියලා ප්‍රමිතිය. අපිට වැදගත් වෙන්නේ ඖෂධයේ අවසාන අන්තිමට ඖෂධයේ ගුණාත්මකවද වැදගත් වෙන්නේ. සහ ප්‍රමාණාත්මක ප්‍රමාණය. අපි උදාහරණයක් තමයි දැනට කිසියම් ඖෂධයක බර අපි තුන් පැරසිටමෝල් පෙත්ත මිලිග්‍රෑම් 500 තියෙනවා. ඒකට 10ක් අඩු වැඩි වෙන්න පුළුවන්. මිලිග්‍රෑම් 450ක් වෙන්නත් පුළුවන් 550ක් වෙන්නත් පුළුවන්. අපිට ඒක රසායනාගාරික පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒතර ගුණාත්මක මේ ප්‍රමාණාත්මකව ඊට පස්සේ ගුණාත්මකව අපි දන්නවා යම්කිසි ඕනෑම ඖෂධයකට ගුණාත්මක භාවය සම්බන්ධ ස්ටෑන්ඩඩ් තියෙනවා. BP ඉන්දියන් ස්ටෑන්ඩඩ්ස් තියෙනවා, ඇමරිකන් ස්ටෑන්ඩඩ්ස් තියෙනවා, එංගලන්ඩ් ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඒක සම්මත තත්ත්වයන් තියෙනවා. ඒවා අපිට රසායනාගාරයකට ඖෂධය යවලා ඒක සම්මත තත්ත්වයෙන් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතකොට එහෙම පරීක්ෂා කිරීමේ ක්‍රමවේද අපිට තියෙනවා නම් අපි ඖෂධ මිලදී ගැනීමද බය වෙන්න අවශ්‍ය නැහැ. අපිට පරීක්ෂා කරලා බලලා හරි ඖෂධ මිලදී ගන්න පුළුවන්. හොඳයි ඒකම මේ අපිට ධම්මික වික්‍රමගේ දැන් අහනවා ප්‍රශ්නයක්. දැන් අර වගේ ඖෂධ පාවිච්චි කරා නම් ඒ ඖෂධ පාවිච්චි කරලා යම්කිසි ආසාත්මිකතාවයක් නැති වෙලා නම් රෝගීන් මිය ගිහිල්ලා නම් මේ වගේ දේවල් වලට කවුද වග කියන්නේ? කවුද වගකීම් බාර ගන්න? එහෙම විමර්ශනයක් සිද්ධ වෙනවද? ඒ වගේ තොරතුරු පිළිබඳව කොහොමද දැනුවත් භාවයක් ලබා ගන්නේ? මම වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයාට යොමු කරනවා. ඇත්තටම එයම පදනම් කර ගන්නවා. ඇත්තටම මේ ඖෂධ කියන වෙළඳාම ලෝකේ මම දන්නා පරිදි දන්නා තරම නිවැරදි නම් 3 වෙනි හෝ 4 වෙනි වෙළඳාම. ඒ කියන්නේ ප්‍රබලත්වයක් තියෙන වෙළඳාම. ඉතින් එහෙම තැනකදී මේ වගේ මරණ මේ වගේ ව්‍යසන කොහොමද අපි පාලනය කරන්නේ? මේ කාරණා දෙකම එකට අරගෙන උත්තර දෙන්න මම ඔබතුමාට ආරාධනා කරනවා. ඇත්තටම ආයුධ වෙළඳාම වගේ දෙයකට පිටිපස්සෙන් තමයි ඖෂධ වෙළඳාම තියෙන්නේ මේ ලෝකේ. එතකොට විශාල ලාභ ලබන ව්‍යාපාරයක් ඖෂධ වෙළඳාම කියලා කියන්නේ. ඒකම බොහොම පැහැදිලි මේ සේල්ස් රෙප්ලා මෙච්චර ප්‍රමාණයක් බෑග් උස්සගෙන වෛද්‍යවරු පස්සෙන් දුවන්නේ ඒ හම්බෙන ආදායම වෙනුවෙන් තමයි. එතකොට අපි ඒක පැත්තකින් තිබ්බොත් පහුගිය කාලේ බාල බෙහෙත් නිසා මම හිතන්නේ කට්ටියට හිතෙන්න පුළුවන් රෝගීන්ට යම් වැඩක් මරණයක් සිද්ධ වෙලා තිබ්බනම් මේවා කොහොමද හොයන්නේ කියලා. ඇත්තටම හරි අමාරුයි දැන් අපිට ඒක හොයාගන්න. මොකද මේ වාර්තා සමහර රෝගීන් අපි දන්නේ නැතුව සමහරට මේ මරණයට පත් වෙලා තියෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අපි කියනවා මම කලින් කිව්වා ෆෝලික් ඇසිඩ් කියන ඖෂධය ගත්තම ෆෝලික් ඇසිඩ් කියන ඖෂධය අපි දෙන්නේ ගැබිනි මාතාවකට. ඒ ගැබිනි මාතාවගේ දරුවාගේ අපි කියනවා නියුරල් ටියුබ් ඩිෆෙක්ට් කියන තත්ත්වයක්. මෙන්න මේ තත්ත්වය ඇති වෙන එක වළක්වන්න. ඒකට මේක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට යම් ප්‍රතිශතයකින් ඇති වෙන්න පුළුවන් මේ ඖෂධය මේ ෆෝලික් ඇසිඩ් ඌනතාවයේ තියෙන අම්මා කෙනෙක්ගේ දරුවෙක්ට. ඒකට මේ ඌනතාවය වළක්වන තමයි ෆෝලික් ඇසිඩ් අපි ලබා දෙන්නේ හැම ගැබිනි මාතාවකට. මොකද ඒක දෙන එක හොඳයි. අපි දන්නේ කාටද ෆෝලික් ඇසිඩ් ඇති වෙන්නේ කාටද ෆෝලික් ඇසිඩ් නැති වෙන්නේ කියලා. එතකොට සමහරට වාසනාවට ගැබිනි මාතාවට තමාගේ දෛනික ආහාරයෙන් ෆෝලික් ඇසිඩ් හම්බුණා නම් එයාගේ දරුවන්ට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් එහෙම හම්බෙච්ච නැති කෙනෙක්ට නියුරල් ටියුබ් ඩිෆෙක්ට් ආවනම් මේ රෝගී තත්ත්වය ආවනම් එයාට ඒක හැදුනේ බාල ෆෝලික් ඇසිඩ් ගත්තයි කියලා අපිට හොයන්න පරීක්ෂණ කරන්න හරි අමාරුයි. මොකද ප්‍රශ්න ඉවරලා ඉවරණයෙන් පස්සේ ආයෙ හොයන එක අමාරුයි. ඉස්සරහට වෙන එක වලක ගන්නයි අපිට අවශ්‍ය වෙන්නේ. හොඳයි. ඒ වගේම සමීර වික්‍රමසිංහගේ ප්‍රශ්නෙට අපි මේ සාකච්ඡාව තුළ පිළිතුරු ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා සමීර ඔබට පුළුවන් POTV අංක 5 ඔස්සේ ඔබ චරණ නරඹනවා නම්
ඔබට පුළුවන් රිවයින් තාක්ෂණය පාවිච්චි කරලා මේ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න. මොකද මේ කාරණාව අපි සාකච්ඡා කර තිබෙන නිසා. ඒ වගේම මේ රංගවියන්ගොඩ ප්‍රශ්නයක් අහනවා මේ SPC ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව ඔබතුමන්ලාගේ මතය පැහැදිලි කරන්න කියලා මම එය වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයා වෙත යොමු කරනවා. ඔව් විශේෂයෙන්ම අර කලින් සඳහන් SPC එක දැන් අතන රාජ්‍ය සමාගම් දෙකක් තියෙන සංස්ථා එකක් SPMC අනිත් එක SPC. SPC තමයි අතන මුලින් තිබුණේ රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව කියන එක. ඒකෙන් කරේ එකක් තමයි ඖෂධ නිෂ්පාදනය කරන එක. අනිත් එක ඖෂධ අමුද්‍රව්‍ය ආනයනය කරන එක. ඖෂධ ආනයනය කරන එක. ඖෂධ බෙදාහරණ එක, ఔෂධ අලෙවිකරණ එක තමයි කරේ. එතකොට මෙන්න මේ SPC ඖෂධ කියලා අද කිව්වට දැන් විශේෂයෙන්ම මේක 2015 වගේ ඉඳලා මේ 1999 තමයි මේ ඖෂධ සංස්ථා දෙකට බෙදුවේ. බෙදලා අර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව කියලා දැන් කියන ආයතනයේ අර රත්මලා තියෙන කර්මාශාලා නිෂ්පාදන ඖෂධ රාජ්‍ය ඖෂධ සංස්ථා මිලදී ගැනීම සීමා කරලා අඩු කරලා දැම්මා. අඩු කරලා දාලා විවෘත වෙළඳපොලෙන් يعني ඉන්දියාවේ සමාගම් වලින් විශාල වශයෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන ඖෂධ සංස්ථාව මිලදී ගැනීම කරා. දැන් අද ඔය මත ප්‍රශ්න මතුවේ ඒතර SPC ඖෂධ කියන එක. ඇත්තටම SPC ඖෂධ කියලා කියන්නේත් කොහේ සමාගම නිෂ්පාදනය කරපු ඖෂධ ටෙන්ඩර් කරලා මිලදී ගත්තේවා. ඒතර ඒ වගේ ප්‍රමිතිය ගැන වග කියන්න ඕනේ ආණ්ඩුව. ඒ කියන්නේ රජය වග කියන්න ඕනේ. නමුත් ඒ වගේ ප්‍රමිතිය ගැන ප්‍රමිතියෙන් බාල ඖෂධ ආපු ඕනතරම් අවස්ථා තියෙනවා. SPC හරහා ගෙන්නපු ඖෂධ පහුගිය කාලේ පුරා විශාල වශයෙන් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛ බැලුවට පස්සේ අපිට පේනවා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා ආනයනය කරපු ඖෂධත් විශාල වශයෙන් තත්ත්වයෙන් බාල වෙලා තියෙනවා. නමුත් කෙසේ වෙතත් අපි ඒකෙන් කියන්නේ SPC බෙත් නරකයි කියලා. දැනට අපි විශ්වාසය හැටියට SPC රාජ්‍ය ඖෂධ සංස්ථාව SPC වල බෙදා හැරෙන ඖෂධ විශාල ප්‍රමාණයක් හොඳ තත්ත්වෙන් තියෙනවා. අපිත් ගොඩක් කලකට ඉතා පහසු මිලකට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ දැනට අපිට පේන විදිහට අපිට පර්යේෂණාත්මකව ඔප්පු කරලා පෙන්වන්න බැරුණත් අපි ප්‍රායෝගික තත්ත්වෙ බැලුවට පස්සේ SPC වල දැනට තියෙන ඖෂධ වල සැලකිය යුතු ගුණාත්මකයක් තියෙනවා කියන එක කියන්න. මොකද මේ ආයතනයේ සම්බන්ධයෙන් ජනතාව වෙත විශ්වාසය බිඳ වැටීම හොඳ නැහැ. නිසා රජයක වගකීම තමයි ආණ්ඩුවක වගකීම තමයි ඒ ආයතන පිළිබඳ විශ්වාසය ඉහළනම් වන විදිහට අර ලෝකයේ තත්ත්වයන් උසස් ඖෂධ නිෂ්පාදන කරන ප්‍රමිතියෙන් යුක්ත ඖෂධ නිෂ්පාදන ඖෂධ ඒ ආයතනයට මිලදී අරගෙන බෙදාහරින එක. ඒතකොට යම්කිසි විශ්වාසය බිඳ වැටීමක් පහුගිය කාලේ තිබුණා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ඒ ආයතනය තුළ තියෙන ඖෂධවල ප්‍රමිතිය පහළයි කියන එක. හොඳයි මම හිතන්නේ අපිට සමාජ මාධ්‍ය ඔස්සේ යොමු කරන ප්‍රධාන ප්‍රශ්න අපි කීපයක් ඔබතුමන්ලාට යොමු කරා. දැන් අපිට අවසානයක් හොයාගන්න සිද්ධ වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය කමිටු සමාජික වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයාට ආරාධනා කරනවා සංක්ෂිප්තව අපිට අවසානයක් හොයා දෙන්න. අපිට කොහෙන්ද පටන් ගන්න පුළුවන්? විශේෂයෙන්ම දැන් මේ රට මුහුණ පාලා තියෙන අර්බුදකාරී කාල සමයත් එක්ක ඔබතුමන්ලා කියපු විදිහට මේ විවිධාකාරයේ බෙහෙත් රටට ගෙන්නනවා. ඒ කියන්නේ රට ලෙඩ වෙන බෙහෙත් ගෙන්නනවා. ඒ නිසා අපි නිරෝගී වෙන බෙහෙත් පමණක් ගෙන්නන්න ඔබගේ යෝජනාව කුමක්ද? ඇත්තරම දැන් කාලය ප්‍රමාණවත් නැති නිසා මම අර මට කියන්න අවශ්‍ය කරන දෙයක් තිබුණා අර මේ පිළිකා ඖෂධයක් ගෙනීමේ ජාවාරම සම්බන්ධව මම ඒක පස්සේ අවස්ථාවකට තියලා අවසන් කරන්න අවශ්‍ය නිසා මම මෙතෙන්දී මේකට ලබා ගන්නේ රජ්‍ය වෛද්‍ය සංගමයේ මේ අවුරුද්දේ 3 වෙනි මාස 10 වෙනිදා මේ රජයට යවපු යෝජනාවලියේ මෙම මේ GMO proposal to solve the present pharmaceutical crisis කියන මාතෘකාවෙන් ලබා දුන්නු ලිපියේ තියෙන යෝජනා 8 ටික කියලා මම කතා ඉවර කරන්න. මොකද මේ දේවල් ටික ඉෂ්ට කරොත් අපිට අනාගතයේදී මේ ඇතිවන ඖෂධ ජාවාරම ඖෂධ හිඟය මේ ගොඩක් දේවල් අපිට වළක්ව ගන්න පුළුවන් වෙනවා. ඒකට අවශ්‍ය. එතකොට එතෙන්දී අපි පළවෙනිම කරන්න දේ තමයි වර්තමාන ඖෂධ හිඟයට වග කියන්න ඕනේ නිලධාරීන් සහ ඒ පුද්ගලයන් අඳුරගන්න උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ වගේම තාමත් එම නිලධාරීන් එම තනතුරු වල ඉන්නවා. ඒ තනතුරුනේ නිලධාරීන් තනතුරින් පහ කළා. ගැළපෙන නිලධාරීන් ඒ තනතුරට පත් කළා. මේ මෙතනින් එහාට අර තනතුරින් පහත් කරපු නිලධාරීන්ට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග අරගෙන උන්ට නැවතත් එවන තනතුරු දරන්න බැරි තත්යකට රටේ නීතිය සකස් කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න අවශ්‍යයි. ඒ වගේම දැනට මේ සිදුවන ඖෂධ හිඟයට එකම විසඳුම වෙලා තියෙන්නේ හදිසි මිලදී ගැනීම වෙළඳපොලේ. එතකොට මේක ඉතාමත් මිල අධික ක්‍රියාවලියක්. එතකොට මේක දිගින් දිගටම සිද්ධ වෙමින් ආව පහුගිය අවුරුදු වල. මේක මෙම ඖෂධ දැත්තටම කිව්වොත් දැනට මේ රටේ අත්‍යවශ්‍ය ඖෂධ 20ක් 30ක් දක්වා හිඟ වෙලා තියෙච්ච එක දැන් 3ක් 4කට අඩු කරගන්න හැකියලා තියෙනවා මෙම රජයේ පහුගිය කාලේ කරපු කැපවීමත් එක්ක. නමුත් ඒකත් සිදු කරගෙන තියෙන්නේ හදිසි මිලදී ගැනීම යටතේ. මෙන්න මේ හදිසි මිලදී ගැනීම ක්‍රමවේදය
කෙටි කාලයකදී නිම කරන්න අවශ්‍ය කරන සැලසුම් සකස් කරගන්න. කළා මෙම ඊට පස්සේ මෙතනින් එහාට ප්‍රසම්පාදන මාර්ගෝපදේශනයේ අනුව පමණක් ඖෂධ මිලදී ගන්න අවශ්‍ය කරන නීති සකස් කරලා දේශීය මිලදී ගැනීම කරන මේ හදිසි මිලදී ගැනීම අත්හිටවන්න. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා මෙම රජයෙන් ලියාපදිංචි නීත්‍යානුකූල ඖෂධ සම්පාදනය කරන ආයතන මේ රටේ දැනට ලියාපදිංචි වෙච්ච නීත්‍යානුකූල ඖෂධ සම්පාදනය කරන ආයතන සියල්ල එක තැනකට කැඳවලා ඔවුන් සමග සාකච්ඡා කරලා අවශ්‍ය කරන ක්‍රමවේදයක් සකස් කරන්න මෙතනින් ඉදිරියට අඛණ්ඩව ඖෂධ හිඟයක් නැතුව ලබා ගන්න සහ සාධාරණ මිනිකට ලබා ගන්න. ඊට අමතරව ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිත තත්ත්ව පාලන රසායනාගාරයක් මේ රටේ ස්ථාපනය කරන්න. ස්ථාපනය කළා අවශ්‍ය කරන සාම්පල් සකස් කරලා පරීක්ෂා කරලා මේ රටට ගැලපෙන තත්ත්වයෙන් උසස් ප්‍රමිතිගත ඖෂධ ගේන්න කටයුතු කරන්න. ඊට අමතරව SPMC නැත්නම් අපි කියන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ධාරිතාව වැඩි කරන්න. ධාරිතාව වැඩි කළා එම ඖෂධ තරංකාලී වෙළඳ පොලේ විකුණලා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මිලදී ගන්න එක නැතුව එම ඖෂධ කෙලින්ම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තුලින් ජනතාවට ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු සකස් කරන්න. ඒකට අවශ්‍ය කරන නීති සකස් කරන්න. ඒ වගේම අවසානයේට කියන්න තියෙන්නේ අපි බෙහෙත් බොන්න ඕනේ ලෙඩ වුණාම අපි ලෙඩ වෙනක නවත්ත ගන්නයි ඇත්තටම අවශ්‍ය කරන්නේ. එතකොට රෝග නිවාරණය කරන්න අවශ්‍ය කරන ප්‍රජා සෞඛ්‍ය සේවාව වඩා දියුණු කළා රටේ ජනතාවගේ ආහාර ඒ වගේම අපි කියනවා පාරම්පරික යහපත් ආහාර රටාක්‍රමයට ජනතාව නැවත යොමු කළා. මේ රටේ ජනතාවට බෝන ඕන රෝග සහ බෝන රෝග වලින් සිදුවෙන ආබාධ පුළුවන් තරම් අඩු කළා. ඖෂධ බොන ජනතාව ඖෂධ නොබොන ජනතාව බවට නිරෝගීතාවෙන් උසස් ප්‍රතිශතයක් තියෙන උසස් ජනතාව බවට පත් කරන්න. මෙන්න මේ යෝජනාවලිය තමයි අපි මේ රජයට ලබා දීලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන සිටිනවා මේ වෙනුවෙන් මෙම රජයේ හෝ හැමදාම පහුගිය රජයන් කරා වගේ තමාගේ වගකීම පැහැර හරින්න නැතුව මේ වෙනුවෙන් යහපත් ක්‍රමවේදයක් මෙම රජය අනාගතයේදී සිද්ධ කරයි කියලා. හොඳයි ඒකම වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයා වෙතත් යමු වෙනවා සංක්ෂිප්ත අවසානයක් හොයාගන්න. ඔව් ඇත්තටම මේ සෞඛ්‍ය සේවාව තුළ යහපත් රටේ පුරවැසියන්ගේ යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාම වෙනුවෙන් අපේ රජයේ සෞඛ්‍ය සේවාව මීට වඩා විධිමත් කළ යුතුයි කියන අදහස් තියෙනවා. ඒ තුළ තමයි ඖෂධ ගැනත් කතා කරන්න වෙන්නේ. ඒතර විශේෂයෙන්ම අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ සෞඛ්‍ය සඳහා අපි රටක් විතර වෙන් කරන මුදල් ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක තියෙන්නේ. ඒතර ඒ නිසා මේ ප්‍රමාණය දෙතුන් ගුණයකට වැඩි කළ යුතු වෙනවා කිසියම් ක්‍රමයකට. ඒ හරහා අපිට ඖෂධ සම්බන්ධයෙන් කාරණේ ගත්තාට පස්සේ අපේ රටේ අත්‍යවශ්‍ය ඖෂධ රෝගීන්ට ලැබීම සහතික කරන්න ඕනේ. හැම රෝගියෙකුටම අවශ්‍යතාව ඉෂ්ට වීම සහතික වෙන්න ඕනේ. සඳහා අපිට ඖෂධ ප්‍රතිපත්තියක අවශ්‍යතාව මතුවලා තියෙනවා දැඩි. ඒකද විශේෂයෙන් කියන්න ඕන අපේ රටේ සේනක බිල ඖෂධ ප්‍රතිපත්තිය තියෙනවා. ඒ වගේම ඒ මත පිහිටලා හදපු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒතකොට මේ ප්‍රතිපත්ති අධ්‍යයනය කරලා අලුතෙන් අපි මේ ප්‍රතිපත්ති වලට අනුගතව ඖෂධ සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් හදලා ඒක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරමු කියන එක. මොකද දැන් මේ ඖෂධ සම්බන්ධයෙන් අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය රජය අනුගමනය කරන ඉතාමත් අකාර්යක්ෂම දූෂිත ඕනතරම් හොරගම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා වෙන්නේ ඒකයි. නිසා ඒ වගේ දූෂිත ක්‍රමවේදයක් වෙනුවට අපේ රටේ ඖෂධ නිෂ්පාදනය කරන හොඳ ප්‍රමිතිය යුතු ඖෂධ තියෙන සමාගම් වලට ඕන විදිහට සෝගින් සුරා ගන්න බැරි වෙන ඖෂධ ප්‍රතිපත්තියක් හදමු. විශාල ක්‍රියාමාර්ග ගණනාවක්. ඒ ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන ඒක එකතු කරලා තමයි අපේ රටේ අවශ්‍ය රෝගීන්ට ඖෂධ ලබා දෙන්න පුළුවන් ප්‍රමිතිය උත් ඖෂධ ලබා දීම සහතික කරන්න පුළුවන් සහ අපේ රටේ සෞඛ්‍ය සේවාව ඉහළ මට්ටමක ගෙනල්ලා අපේ රටේ ජනතාව නිරෝගී ජනතාවක් බවට පත් කිරීම කළ යුතු වන්නේ. එතකොට ඒකදී අර වැදගත්ම කාරණා තමයි මේ අතන සෞඛ්‍ය කියලා කියන්නේ මේ සෞඛ්‍ය සේවාවයි සෞඛ්‍ය ගැන දෙකක්නේ. ඒතර සෞඛ්‍ය කියලා කියන්නේ අතන සෞඛ්‍ය කියන්නේ ජනතාවගේ මානසික කායික සහ මානසික සුවතාවය. ඒතකොට සමාජීය සුවතාවය. ඒතකොට ඒකට අපිට ඒක බැරි වෙලාවකට ඖෂධ ඕන වෙන්නේ. ඊට මෙහා අපිට
හොඳ ආහාර හොඳ ජලය හොඳ පරිසර තත්ත්වයන් එතකොට රටේ හොඳ මාර්ග පද්ධති ඒ වගේ හොඳ අධ්‍යාපනයක් ඒ වගේ කාරණාවලින් තමයි ජනතාවගේ සෞඛ්‍යය ඉහළ නංවන්න පුළුවන් වෙන්නේ. එතකොට ලෙඩ වුණොත් තමයි අපිට ඖෂධ ඕන වෙන්නේ. එතකොට අපිට ඇත්තටම නිරෝගී සම්පන්න ජාතියක් බිහි කරගන්න නම් අපේ රටේ අර අධ්‍යාපනය වගේ දේවල් අපි ගන්න ආහාර අපි ගන්න ජලය අපි ඉන්න ජීවත් වෙන පරිසරය ඒ හැම දෙයක්ම අපේ මාර්ග පද්ධතිය ඒ වගේ හැම දෙයක්ම හොඳට ආරක්ෂා කරගෙන ඒවා දියුණු කරගෙන ඉස්සරහට ගියොත් තමයි අපිට නිරෝගීව ඉස්සරහට අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාව පෝෂණය කරන්න අපිව දැනුවත් කරන විශේෂයෙන්ම මේ මාතෘකාව ජනප්‍රිය මාතෘකාවක් නොවුනත් මේ මාතෘකාව ඇතුලේ අපේ සුවතාවය තියෙනවා. මේ ඊටාම පරිස්සමෙන් නරඹොත් රබුවානම් ඔබට දැනගන්න පුළුවන් අපි ඖෂධ හරහා රට ලෙඩ නොකරන තැනකට යා යුතු බව. ඉතින් මේ වගේම ඔබට පුළුවන් ප්‍රශ්න කරන්න අදහස් මතු කරන්න. ඒ වගේම සෞඛ්‍ය ඇමතිවරුන් විවිධ වකවානු වල බිහි වෙනවා. හොයා බලන්න පුළුවන් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව. ස්තුතිවන්ත වෙනවා. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පදනමේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයාට අද අපිත් එක්ක එකතු වුණාට අයබෝවන් ඔබතුමන්ට බොහොම ස්තුතියි. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය කමිටු සමාජික වෛද්‍ය රුවන් ජයසූරිය මහත්මයාට මේ සංවාදයට සහභාගී වුණාට අයබෝවන් වෛද්‍යවරුනි බොහොම ස්තුතියි. අපි ඔවුන් දෙදෙනාව virtual MR තාක්ෂණය යොදාගෙන මේ ස්ථානයට කැඳවාගෙන ආවා. ඇත්තටම මේ තාක්ෂණය ඊටාම අලුත් අත්දැකීමක් ලංකාවට ඒ වගේම දකුණු ආසියාවට. අපි දැන් සූදානම් වෙනවා virtual MR තාක්ෂණය ඔස්සේ අපේ පරිශ්‍රයට එහෙම නැත්නම් අපේ පසුතලයට කැඳවාගෙන ආපු වෛද්‍යවරුන් දෙදෙනාට සමු දෙන්න බොහොම ස්තුතියි ඔබ දෙදෙනාට. හොඳයි හිතවතුනි අසීම වැඩසටහන ඔබ වෙත ගෙනෙනු ලබන්නේ virtual MR තාක්ෂණය යොදාගෙන සම්පත්ධාරීන් මැදිරියේ නොවන පසුතලයක නැත්නම් මේ පසුතලයේ නොවන පසුතලයක ඉන්න සම්පත්ධාරීන් සමග සම්මුඛ වන්නේ කොහොමද? සමාජ දුරස්ථ භාවය තියාගෙන මේ තමයි චරණ TV උත්සාහය. අද අපි සාකච්ඡා කරන්නට යෙදුනේ රට ලෙඩ කරනවාද ඖෂධ එහෙම නැත්නම් ඖෂධ රට ලෙඩ කරනවාද කියන මාතෘකාව ඔස්සේ අපිට තවත් මේ වගේ කාලීන මාතෘකාව ඔස්සේ සජීවීව සංවාද කරන්න පුළුවන්. මේ සජීව සංවාදය බ්‍රහස්පතින්දා රාත්‍රී 9ට අපි ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට පුළුවන් අපිට අදහස් පළ කරන්න, ඒ වගේම යෝජනා කරන්න. චරණ TV Facebook අඩවියට ඇවිල්ලා කතා කළ යුතු මාතෘකා පිළිබඳව යෝජනා කරන්න. ඒ වගේම චරණ TV YouTube පිටුවට ගිහිල්ලා මේ වැඩසටහන් නැවත නරඹමින් ඒ වගේම අනිකුත් වැඩසටහන් නරඹමින් අදහස් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කාලීන සංවාද කාලීන වශයෙන් අපි දැනවත් විය යුතු සැඟවුණු සංවාද හොයා සීමාවෙන් එහා සාකච්ඡා සංවාද කරන්න අවකාශයේ හමුවීම් රටාවන් උදව් කර ගනිමින් අසීම සමග ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 9ට හමු වෙමු. ඔබට සුබ දවසක්. SLT 4G අපි අගයන්නේ තොපවයි. නැනසින් සරා බුදුගුණ නව අරහාදී තෙරුවන් බෙලෙන් නිති ප්‍රඥා උදපාදී